මනම් අද අපට පටන් ගන්න පුළුවන් අපේ සෙෂන් එක. මේ තියෙන්නේ අපි මෙච්චර කල් කතා කරපු process එක. මේ process එකේම තව පුංචි වැඩ ටිකක් තමයි අපි ඉස්සරහට කරගෙන යන්න හදන්නේ. එතකොට මේ process එකට අදාළව PLC එකට program එකක් ලිව්ව අපිට මතක ඇති. මේ තියෙන්නේ PLC program එක. එතකොට අපි මේ PLC program එකේදී බැලුවා අපේ PLC එකේ configuration එක. ඒකේ වෙනසක් කරලා නැහැ. ඒ PLC එකේ හිම්ම තියෙනවා. ඒත් එක්ක මේ PLC එකේ අපි තිබිච්ච important point එකක් තමයි communication port දෙක enable කරගත්තා. එහෙම නැත්නම් communication port දෙක assign කරගත්තා. එතකොට අපිට තිබිච්ච serial port එකක් තිබ්බා. අපි serial port එක Modbus වලට assign කරගත්තා. මේ serial port එක දැනට ඔයාලට මේ settings පේන්නේ නැත්නම් මේක disconnect වෙච්ච නිසා මම මේක disconnect කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපි කතා කරන ports දෙකේ settings ටික. මෙතින් අපි කතා කරපු port එක. එතකොට port එකේ Modbus port එකක්. Modbus වලට තමයි communication protocol එක set කරලා තියෙන්නේ. ඒකත් එක්කම serial communication වලට අවශ්‍ය data ටික මේ විදිහට set කරලා තියෙනවා. අදත් අපි ගිය සැරේ වගේම මෙන්න මේ serial port එකට connect කරගෙන තියෙනවා variable frequency drive එකක්. අද වෙනස තියෙන්නේ මේ variable frequency drive එකට මම motor එකක් connect කරගෙන තියෙනවා. එතකොට මගේ ළඟ තියෙන VFD එක ATV320 ඉඳන් Schneider Electric Altiva 320 කියන drive එකක් connect කරලා තියෙනවා. මේකට මම අද load එකකුත් connect කරලා තියෙන්නේ. මේ drive එක මගේ PLC එකේ serial port එකට connect වෙලා තියෙනවා. එතකොට අපි ගියොත් අපේ Ethernet port එකට Ethernet port එක අපි configure කරගත්තා. අපේ Ethernet port එකේ configuration එක තමයි මේ තියෙන්නේ. එතකොට අපි Ethernet port එකට IP එකක් දුන්නා 192.168.100.100 කියලා. මේක තමයි මගේ Ethernet port එක. එතකොට Ethernet port එකෙත් මම බලාපොරොත්තු වෙන්නේ Modbus TCP communication එකක්. එහෙම නැත්නම් Modbus over Ethernet communication එකක් කරා. ඊට පස්සේ අපි ආවා program එකට. program එක අරගෙන බලන්න මම අපොසලක් මේක කනෙක්ට් කරගන්නම් PLC එකත් එක්ක. right. මගේ PLC එකත් එක්ක මම USB port එක හරහා කනෙක්ට් කරගත්තා. PLC run mode එකේ තියෙන්නේ. මම program එකට ආවා. program එකේ ඔයාලට මතක ඇති අපි මුලින් ඉඳලම කරා පුංචි sequence එකක්. මේ තියෙන sequence එකම තමයි. අපි මම කිසි වෙනසක් කරලා නැහැ. ඔයාලගේ ගොඩක් sequences ආවා. මම බොහොම simple basic sequence එකක් දාලා තියෙන්නේ. මේක අපි එදා කතා කරපු basic sequence එකම තමයි. අපි slide show එකේ කතා කරපු sequence එකම තමයි. කිසි වෙනසක් නැහැ. එතකොට දැනට මේ sequence එකේ මෙයා initial step එකේ ඉන්නවා. පේනවා ඇති initial step එක active වෙලා තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි ගියා අපේ තිබිච්ච තවත් programming environment එකකට. එතකොට ඔයාලට පේනවා ඇති මේ programming environment එකේදී මම S21, S21 කියලා කියන්නේ මගේ graph set chart එකේ නැත්නම් sequential function chart එකේ initialization bit එක. මම initialization bit එක on කරගන්නවා I1 කියන input එකකින්. එතකොට ඔයාලට problem එකක් වෙන්න පුළුවන් මේ I0.1 කියන logic contact එක නැත්නම් logic bit එක normally close pattern එකටයි මේක use කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මගේ ළඟ මේ වෙලාවේ තියෙන input එක normally close type input එකක්. ඒ කියන්නේ හැමතිස්සෙම මේක PLC එකට input එකක් දීගෙන ඉන්න කනෙක්ට් කරගෙන ඉන්න. ඒක නිසා මම මේකට logic එක positive කරගන්න ඕන නිසා මෙතෙන්ටත් දැම්මා. මේක කියන්න ඕන දැන් මෙතෙන්ටත් දැම්ම negative එක. ඊට පස්සේ මම මගේ PLC අද ඔයාලට මේ විශේෂයෙන්ම මේ ඉස්සරහට කරගෙන යනකොට අවශ්‍ය වෙන කී දේවල් කීපයක් තියෙනවා. මම මගේ PLC එකට add කරගෙන තියෙනවා තව additional දේවල් කීපයක්. මේවා අමුතුවෙන් කියන්න ඕන දේවල් නෙමෙයි. මගේ ළඟ තියෙනවා මම මුලින්ම යන්නම් පල්ලෙහාට මේ තියෙන්නේ මගේ ළඟ තියෙනවා MW0 කියලා variable එකක්. නැත්නම් අපි කතා කරන integer එකක්. ඊට පස්සේ මට තියෙනවා MW1 කියලා integer එකක්. එතකොට මම අද එළියෙන් analog inputs දෙන්නේ නැහැ. ඒක නිසා මම MW0 සහ MW1 කියන register දෙකක් එහෙම නැත්නම් integer දෙකක් assign කරගෙන තියෙනවා. මේ එකක් අපි කතා කරන අපේ process එකේ bin එකේ weight එක. අනිත් එක අපි කතා කරන bin එකේ temperature එක. එතකොට මෙන්න මේ දෙක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි කරලා තියෙන්නේ මෙන්න මේ කතා කරපු integer values දෙක real value දෙකකට convert කරලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඉතින් MW0 into real convert කරලා MF10 වලට දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ ඒ MF10 වලට පේන මේ දෙවෙනි එක නෙමෙයි ඊළඟ එක. MF10 එක 10න් බෙදලා මේක transfer කරගෙන තියෙනවා MF12 වලට. එතකොට මට වැදගත්ම වෙන MF12 එහෙම නැත්නම් 12 කියන real value එක එහෙම නැත්නම් floating point එකට මම නමක් දීලා තියෙනවා bin_weight කියලා. එතකොට bin එකේ weight එක real value එකක් කරා real value එක 10න් බෙදලා ඒ value එක bin weight කියලා MF12 වල save කරගෙන තියෙනවා. ඒ වගේම MW1 කියන integer එක එහෙම නැත්නම්
අපි කියන රෙජිස්ටර් එක. ඒ රෙජිස්ටර් ඒ වැලියු එකත් අර වගේම මම කන්වර්ට් කරගෙන තියෙනවා MF20 කියන රෙජිස්ටර් එකකට. එහෙම නැත්නම් MF20 කියන ෆ්ලෝටින් පොයින්ට් එකකට. ඊට පස්සේ මේ ෆ්ලෝටින් පොයින්ට් එක මම ආපහු සැරයක් ඉස්සෙල්ලා වගේම 10න් බෙදලා පේනවා ඇති 10න් බෙදලා MF22 වලට සේව් කරගෙන තියෙනවා. නැත්නම් ට්‍රාන්ස්ෆර් කරගෙන තියෙනවා. එතන MF22 කියලා කියන්නේ මගේ බින් එකේ ටෙම්පරේචර් එක. එතකොට මෙන්න මේ කරපු ඔක්කොම වැඩ කටයුතු වලදී මට අවශ්‍ය වැඩ කටයුතු වලින් මට අවශ්‍ය වෙන එක මේක ප්‍රතිඵලයයි තියෙන්නේ. එක රිසල්ට් එකයි තියෙන්නේ. ඒක තමයි MF12 සහ MF22. ඊට අමතරව මම පොඩි වැඩක් කරා මේ ප්‍රෝග්‍රෑම් එකට. මේ ප්‍රෝග්‍රෑම් එකට මම ඇඩ් කරා තවත් එක රන් එකක්. ඒ රන් එක ඇඩ් කරලා ඒ රන් එකට මම පෙන්නුවා ඒ රන් එකට දාගෙන තියෙනවා මගේ කමියුනිකේෂන් බ්ලොක්ස් දෙක නැත්නම් read var බ්ලොක්ස් දෙක. එතකොට මේ read var මම රයිට් කරන්නේ හද read var රයිට් කරන්න පුළුවන් ඔයාලා දන්න මේ කරන විදිය. read var බ්ලොක් දෙකේ data ටිකයි කියන්නේ එක බ්ලොක් එකක් තියෙනවා. ඒ බ්ලොක් එක කරන්නේ ඔයාලට පේනවා ඇති 32.2. ඒ කියන්නේ 4යි 3යි 2.2 කියන රෙජිස්ටර් එකේ ඉඳලා රෙජිස්ටර් 6ක් read කළා. ඒ රෙජිස්ටර් 6 සේව් කරගන්නවා MW30 වලින් රෙජිස්ටර් 6කට. දෙවෙනි එකේදී කරන්නේ 32.50 MW 40යි 32.50 කියන රෙජිස්ටර් එකක වැලියු එක MW40 වලට ට්‍රාන්ස්ෆර් කරගෙන තියෙනවා. එතකොට මගේ ළඟ තියෙනවා රෙජිස්ටර්ස් MW30 MW32 MW34 ඇත්තට මේ ගොඩාක් තිබ්බට මට අවශ්‍ය වෙන්නේ මෙතන MW31 සහ MW32 මෙන්න මේ දෙකේ තියෙන values දෙක තමයි මම ගන්නෙ drive එකෙන්. ඊට අමතරව මම drive එකෙන් ගන්නවා 32.50 නැත්නම් 432.43යි 25යි බිඳුවකින් register value එකත් මම මේ drive එකෙන් read කරගන්නවා. read කරලා ඒක MW20 වල save කරගෙන තියෙන්නේ. මම මෙන්න මේ data ටික අරගෙන ආපහු පරණ POU එකට ගියා. නැත්නම් මගේ තිබිච්ච පරණ programming environment එකට ගියාම ඔයාලට පේනවා ඉතින් මම කරපු දේ. MW30 කියන value එක මම into real කරලා තියෙනවා. කරලා ඒක MF24 වලට දාලා තියෙනවා. ඊට පස්සේ MF24 10න් බෙදලා VSD speed කියලා MF50 කියලා register එකට දාගෙන තියෙනවා. දැන් මේක න worry වෙන්න එපා. සමහරකට 20 වැඩ කරනවා 50ට ගිහින් තියෙනවා. ඒක මට කැමති විදිහට මම වෙනස් කරගත්තා. ඔයාලට මොනනම් මේක 26 කරන්න 28 කරන්න ප්‍රශ්නයක් නෑ. data manage කරන්න easy කරන්න. මොකද මම ටිකක් දුරින් පාවිච්චි කරන්න හදිසියවත් මට හරි correction එකක් කරන්න ඕනොත් මැද register කීපයක් මම reserve කරලා තියාගෙන ඉන්න නිසා. ඒ වගේම මම අරගෙන තියෙන තවත් value එකක් ඒක MW30 මේක MW30 මේක MW32 MW32 වල value එක MF26 වලට transfer කරගෙන තියෙනවා real value එකක් විදිහට ඊට පස්සේ ඒකත් 10න් බෙදලා මේක save කරගෙන තියෙනවා MF52 මේක වෙනවා තියෙනවා VFD FLE ඇත්තටම මම මේ කරන්න හදන්නේ drive එකේ තියෙන parameter දෙකක් read කරන්න. එකක් තමයි drive එකේ actual speed එකයි drive එකේ actual current එකයි. මෙන්න මේ readings දෙක එහෙම නැත්නම් මෙන්න මේ variable දෙක මම read කරනවා. මේ දෙක read කරලා MF50 සහ MF52 කියන floating point දෙකට දාගෙන තියෙනවා. ඊට අමතරව ඔයාලට මතක ඇති තව තිබ්බා MW40 කියලා එකක්. ඒ MW40 කියන එක මම පාවිච්චි කරා මගේ drive එකේ තව දේවල් කීපයක් බලන්න. එතකොට මේ තියෙන්නේ මම අද මගේ ප්‍රෝග්‍රෑම් එකේ පාවිච්චි කරන important variables ටික. එතකොට MW0 සහ MW1 මම පාවිච්චි කරන්නේ අර temperature value එක සහ අපි ගත්ත temperature value සහ weight එකේ value එක write කරන්න. එතකොට මම මේ දෙකේ write කරපුවම මට හම්බ වෙනවා MF12 සහ MF22 වල value එකක්. ඊට අමතරව MF50 සහ MF52 වල හම්බ වෙනවා drive එකේ speed එකයි full load damp එකයි. ඊට අමතරව MW40 කියලා කියන්නේ මේකේ bits දෙකක් මම ගන්නවා. ඒක තමයි පළවෙනි නෙමෙයි දෙවෙනි bit එක සහ තුන්වෙනි bit එක. දෙවෙනි bit එක සහ තුන්වෙනි bit එකෙන් පෙන්නන්නේ drive එක run mode එකේ තියෙන්නේ stop mode එකේ තියෙන්නේ. තුන්වෙනි bit එක තමයි drive එක fault ද no fault එහෙම නැත්නම් healthy run වෙනවාද කියන. ඒකට මම මේ bit දෙකකින් ගන්නවා drive එකේ status එකක්. මෙන්න මේ ටික ඔක්කොම ගත්ත register කීපයකට. එහෙමනම් මේක තමයි මගේ register table එක. මේ ටික ඔක්කොම හදාගත්තා මට ආවා animation table එක. right. දැන් මම කරන්න හදන්නේ බොහොම පැහැදිලි වැඩක්. ඒක තමයි මම මේ ටික ඔක්කොම කරලා ඉවර වෙලා මගේ ප්‍රෝග්‍රෑම් එක කරගෙන ඉවරයි. මම මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන variables ටික මම ගන්නවා එක location එකකට. එහෙම නැත්නම් variable ටික ඔක්කොම එක තැනකට කියව ගන්න හදනවා. බලන්න මේ PLC එකට ගියපුවාම මේ PLC එකේ task වලට ගියපුවාම tools වලට ගියපුවාම tools වල තියෙන එක තැනක බලමු අපි.
yes මේ tools වල තියෙනවා මේ පල්ලෙහා මේ symbol list කියලා එකක්. පිළිවෙල symbol list කියලා එකක්. එතකොට අපි කවදා හරි දවසක මේකේ logic එක solve කරගෙන ඉවර වුණාට පස්සේ අපට හම්බ වෙනවා මේ program එක ඇතුළේදී මේ program එක කරගෙන යද්දී අපට හම්බ වෙච්ච අපි generate කරගන්න ඉපු. එහෙම නැත්නම් අපි assign කරපු ඔක්කොම symbol ටික වලට පේන ඇති මෙතන තියෙනවා symbol list එකක්. එතකොට මේ අපි කතා කරන TM221 එහෙම නැත්නම් අපි කතා කරන EcoStruxure expert EcoStruxure machine expert basic programming environment එකේදී අපට හම්බෙනවා symbol list එකක්. මේ symbol list එකේ තියෙනවා අපි මේ program එකේදී පාවිච්චි කරපු වැදගත් කියන ඕනම symbol එකක්. මෙතන නැත්තම් ඔයාලට පුළුවන් අලුතෙන් මෙතන symbol එකක් එහෙම නැත්තම් මෙන්න මෙතනින් අපිට පුළුවන් variable එකක් create කරලා මේ list එකට දාගන්න. වාසිය තමයි මම මේ list එකේ මෙන්න මේ variable ටික අරගෙන ඉවරලා මට පුළුවන් මේක offline තියලා නම් කරන්න පුළුවන්. මම මෙන්න මේ ටික export කරනවා. ඒ කියන්නේ මේක online තියෙන නිසා දැන් කරන්න දෙන්නේ offline ගියපු ගමන් මට පුළුවන් symbol list එකක් generate කරන්න. ඒ symbol list එක මට පුළුවන් අරගෙන යන්න මගේ PLC එකට. මම එකක් අරගෙන පෙන්නන්නම්. මම මගේ PLC එකට මගේ PC එකට මගේ PC එකට මම export කරා. මෙන්න මේ කතා කරපු variables ටික ඉන්නවා පෙන්නන එක. මේකේ තියෙන වාසිය තමයි කවදා හරි දවසක ඔයාලා කරන්න යනවා නම් මොනවා හරි වෙන වැඩක්. ඒ උදාහරණයක් තමයි SCADA එකක් එහෙම නැත්නම් additional HMI එකක් එහෙම නැත්නම් අපි කතා කරන වෙන මොනවා හරි parameter එකක්. මම දැන් අර මේ පෙන්නපු variables ටික export කරගත්තා. මගේ variable table එක sorry CSV වලට ඕන නම් මම කරලා පෙන්නන්න මේක කරන විදිහත් ඒක ඇත්තට ලොකු දෙයක් නෙවෙයි. program එක මම disconnect කරගන්න පොඩි වෙලාවකට කමිෂනි මම මේකෙන් log out වුණා. log out වුණා වෙලා ආපහුසරක් මගේ program එකට මම යනවා. program එකට ගිහින් ඉවර වෙලා මම program එකේ තියෙන symbol table එක තියෙනවා. දැන් පේනවා ඉතින් ඔයාලට මේ enable වෙලා තියෙන export button එක. ඊට පස්සේ මේ export button එක press කරපු ගමන් ඔයාලට එනවා පොඩි chat window එකක්. මේකෙදි හදන්න ඔයගේ export කරන file name එක මේක තමයි මම යවපු file name එක .csv comma separated variable එකක් විදිහට යන්නේ. comma separated variable list එකක් විදිහට යන්නේ. ඊට පස්සේ මේක export කරන්න පුළුවන්. තව ඕනනම් exceptions දාගන්න පුළුවන්. කියන්නේ ඔයාලා මේක semicolon ද unicode ද ANSI ද මොන type එකෙන්ද යන්නේ කියන එක සාමාන්‍යයෙන් මේ basic standard type එකෙන් මේක export කරන්න පුළුවන්. මේ export කරපුවම මට ආපු file table එක CSV ෆයිල් එක තමයි මේ තියෙන්නේ. එතකොට මම අර ප්‍රෝග්‍රෑම් එක කරලා ඉවර වෙලාද කරගෙන තියෙනවා වලට පේනවා ඇති. මේ තියෙන්නේ මගේ ෆයිල් ලිස්ට් එක. එහෙම නැත්නම් අපි ගත්තොත් මගේ තියෙන variable list එක. එතකොට variable list එක තවත් මුකුත් modify කරන්න හදන්න එපා. මේ ඇතරම මේක තමයි හදාගත්තපු CSV ෆයිල් එක. එතකොට මම තියෙනවා PB0 කියලා සිම්බල් එකක් තිබ්බා. ඒකට IO0.0 මෙතන ඔයාලට පේනවා ඇති ඔක්කොම සිම්බල් ටික ඇවිත් තියෙනවා. දැන් මේක තමයි මම පළවෙනි දවසේ කතා කරපු පොයින්ට් එක. ඒක තමයි අපි හැමතිස්සෙම කිව්වා හැම ඉන්පුට් අවුට්පුට් එකකටම දෙන්න සිම්බල් එකක්. ඒ පටන් ගන්න එක හොඳ ප්‍රැක්ටිස් එකක්. ඔයාලට පේනවා ඇති ප්‍රෝග්‍රෑම් එක කරලා ඉවර වෙලා අපිට කවදා හරි දවසක මෙතනින් එහාට මේක අරගෙන යන්න ඕන නම් මේ කතා කරපු ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ තියෙන ඔක්කොම variables ටික අපිට එක ක්ලික් එකකින් හදාගන්න පුළුවන් data file එකක් කරගන්න පුළුවන්. එතකොට අපි ඕනනම් SCADA එකක් එක වැඩ කරනවා නම් එහෙම නැත්නම් වෙන ඕනම විදිහක touch screen එකක් වෙන environment එකක් වෙන PLC එකකට මේ data ටික import කරගන්නවා නම් මේ ඕනම වෙලාවකදී මෙන්න මේ කතා කරන CSV file එක පාවිච්චි කරන්න පුළුවන්. මගෙන් ගිය සතියේ කවුරු හරි ඇහුවත් එක්ක ඔය ප්‍රශ්නේම කවුරු හරි PLC program එකක් කරනවා නම් අපි එයාගෙන් ඉල්ලන data ටික මොකක්ද? ඉල්ලගෙන CSV file එක. ඒ CSV file එකේ variable ටික ඔක්කොම තියෙනවා. කොහොමද assign වෙලා තියෙන්නේ? මොනවද වෙන දාපු symbols මේ හැම දෙයක්ම තියෙනවා. එතකොට මම දැන් කරලා තියෙන්නේ මේ වගේ variable list එකක් create කරගත්තා. ඒ variable list එක create කරගෙන මම මගේ PLC එකේ වැඩ ටික ඉවර කරා. මගේ PLC program එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මට අද කරන්න අවශ්‍ය වෙච්ච ඊළඟ එක දේ තමයි මම ඔයාලට පෙන්නුවා මගේ PLC එකේ Ethernet port එකට මම connect කරගෙන තිබ්බා HMI එකක්. එහෙම නැත්නම් human machine interface එකක්. එහෙම නැත්නම් touch screen එකක්. එතකොට ඒ touch screen එක ගැන අපි ගිය සතියේ කතා කරා. අපි ඒ touch screen එක program කරන්න අපි පාවිච්චි කරා පුංචි software එකක්. ඔයාලට මතක ඇති Visio Designer. ඒ Visio Designer software එක පාවිච්චි කරලා මම මගේ program එක ගියහදී පෙන්න program කියලා ලොකු දෙයක් පෙන්වෙන්නේ නැහැ. මම variable script එකක් කීපයක් create කරා. මට ඕන නම් මම ඔයාලට පෙන්නුවා signal එකක් යවන්න පුළුවන්, read කරන්න පුළුවන්, write කරන්න පුළුවන්, මේ ඕනම variable එකක් create කරගන්න පුළුවන්. එතකොට මම ඔයාලට පෙන්නුවා මේ කතා කරපු Visio Designer කියන environment එකෙත් අපිට පාවිච්චි කරන්න තියෙන දේවල් ටික.
එතකොට මම අද ගත්තා මෙන්න මේ කතා කරපු විජුවල් ඩිසයිනර් software එක අරගෙන මම හැදුවා ඔයාලට ප්‍රෝග්‍රෑම් එකක්. ප්‍රෝග්‍රෑම් එකක් හැදුවා කියන එක නෙමෙයි අතරම කරේ. මම මගේ ළඟ තියෙන ඉන්පුට්ස් ටික පාවිච්චි කරලා පොඩි කන්ෆිගරේෂන් එකක් කරගත්තා. මම මුලින්ම කරේ ඔයාලට මතක ඇති අපි කතා කරා මම අද මේක මේ වෙලාවේ කරන්න ගත්තේ නැත්තේ මේකට ටිකක් ටයිම් යන නිසා මම කලින් කරලා තිබ්බේ ඒක ලේසි මට මේක හරි ලේසියෙන්ම ඇනලයිස් කරගන්න පුළුවන් නිසා නැත්තම් කරනවත් ලේසි කරන්න වෙලාවක් යනවා යම්කිසි. එතකොට මම මුලින්ම කරපු දේ මතක ඇති ප්‍රෝග්‍රෑම් එකට ඩිස්ප්ලේ එකක් අපි assign කරගත්තා. ඊට පස්සේ මම ඒ ඩිස්ප්ලේ එකට IP address එකක් දුන්නා. එතකොට මම අද මේ ඩිස්ප්ලේ එකට දීපු IP address එක තමයි ඔයක බලා ගන්න ඕන නම් ඔයාලට ලේසියෙන් බලා ගන්න පුළුවන්. ටාගට් ගියා ටාගට් එකට ගිහිල්ලා ටාගට් එකේ ප්‍රොපර්ටිස් බැලුවා නම් ටාගට් එකේ ප්‍රොපර්ටිස් පෙන්නයි මේ පේනවා ඉතින්. sorry. ටාගට් එකේ ප්‍රොපර්ටිස් ටික පෙන්නන්න ඕන මෙතන අපි බලමු. ටාගට් එකේ ප්‍රොපර්ටි එක විදිහට මම සෙට් කරලා තියෙන්නේ අපි බලමු මේ configuration. ඒක වින්ඩෝ එකක් හයිඩ් කරලා තියෙන්නේ. ටාගට් එකේ ප්‍රොපර්ටිස් විදිහට මම සෙට් කරලා තියෙන්නේ 192.168.100.50 192.168.100.50 තමයි මගේ HMI ඩිස්ප්ලේ එක. ඒ HMI ඩිස්ප්ලේ එකේ විස්තර ටික තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මම කරේ මගේ ගියා කමියුනිකේෂන් වලට නැත්නම් අපි ගියා IO මැනේජර් වලට ගිහිල්ලා මම IO මැනේජර් එකේ equipment එකක් create කරා. එතකොට ඒ equipment එක කියලා කියන්නේ මේ touch screen එකත් එක්ක communicate කරන අනිත් පැත්තේ ඉන්න device එක. ඒක master වෙන්න පුළුවන්, එයා server එකක් වෙන්න පුළුවන්. මගේ ඩිවයිස් එක තමයි PLC එක. ඒ PLC එක මම මෙච්චරලා පෙන්වපු PLC එක මම ඔයාලට පෙන්වුවා ඒකේ IP එකත්. ඒ IP එක තමයි මම equipment විදියට design කරලා තියෙන්නේ 192.168.100.100. මේක තමයි මගේ PLC එක. එතකොට මගේ අද idea එක තමයි මෙන්න මේ PLC එකේ තියෙන variables ටිකත් එක්ක communicate කරන එක. මේ දෙක කරලා ඉවරලා මම කරේ මෙන්න මේ variables වලට ගිහිල්ලා අර මතකද අපි create කරගන්නපු file එක අන්නේ ෆයිල් එක ඉම්පෝර්ට් කරා. මම ගිය සතියේ කියලා දුන්නේ නම් variables manually enter කරගන්න. එතකොට දැන් අද මෙතනක් තියෙනවා මම හිතන්නේ variable 20ක් 25ක් විතර. එතකොට මේ 20 25 වෙනම enter කරන්න කියම යම් වෙලාවක් යනවා. මේක කිසිම අවස්ථාවක් නෑ අපිට අර විදිහටම අර symbol table එකම ගෙන්න ගන්න පුළුවන්. ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් CSV ෆයිල් එකක් විතර ගෙන්න ගන්න. ඒතකොට මම කරේ අද මේ variable වලට ගියා. variable වලට ගිහලා variable right click කරා. right click කරපුවම තියෙනවා link variable දැනට පේනවා ඇති මේක unhide වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක දැනට link කරලා ඉවරයි. එතකොට link variable කියලා ගියා නම් මම ඒක refresh කරලා පෙන්නන්නම්. ඒ link variable කියලා ගියා නම් ඔයාලට පුළුවන් මම update link කියලා යන්නම්. update link කියලා ගියාපුවම පෙන්නනවා මේ කතා කරන project එක ඇතුලේ ඔයාලා assign කරපු equipment කීයක් තියෙනවද? ඒ equipment වලින් මොකක්ද ඔයාලට update කරගන්න ඕනේ? එහෙම නැත්නම් මොන environment එකද link කරගන්න ඕනේ? දැන් මගේ තියෙනවා දෙකක්. අතර මේ පළවෙනි එක මම කොහොම මතක් කරලා දාන්න කියලා. මගේ ළඟ තියෙනවා Modbus equipment 1. මේ Modbus equipment 1 තමයි මම ඇත්තටම assign කරගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට 192.168.100.100. එතකොට මම මෙන්න මෙයාත් එක්ක තමයි communicate කරන්න හදන්නේ. එතකොට මම කරේ මෙයාත් එක්ක මෙයා click කරලා update කරගත්තා. එතකොට file එක assign කරන විදිහත් බලා ගන්න ඕන නම් ඔයාලට යන්න පුළුවන්. මම ක්‍රම දෙකක් පෙන්නන්නම්. එකක් තමයි link variable කියලා කියපුවම link variable එකේ දැන් link වෙලා තියෙන නිසා පෙන්වන්න විදිහක් නැහැ. link variable එකේ වාගෙන් අහනවා link කරන්න ඕන මොකද්ද? file එකක්ද? CSV file එකක්ද? text.txt text file එකක්ද? එහෙම නැත්නම් HTML file එකක්ද? එහෙම නැත්නම් ගොඩක් අහන files. මේ මොන වගේ file එකක්ද? ඒ file එක ලේසියෙන්ම link කරගන්න පුළුවන්. එතකොට ඔයාලට තේරෙනවා ඇති ඔයාලා වැඩ කරන PLC එක ගැන මට doubt එකක් නැහැ. PLC brand එක ගැන මට doubt එකක් නැහැ. මේ PLC brand එකෙන් අපිට communication setup කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් විදිහට ලේසියෙන්ම variable table එක ගන්නත් පුළුවන්. ඒකේ sign කරගන්නත් පුළුවන්. එතකොට මේ විදිහට variable table එක create කරගත්තාම මට අර variable table එක මෙන්න මෙහෙම ආවා. මම මෙතෙන්ට අතින් දැම්ම variable දෙකක් තියෙනවා. ඔයාලට පෙන්නන්නම් මේ දෙක. මේ තියෙන මගේ variable table එක. මම මේක පොඩ්ඩක් උස්සලා පෙන්නන්නම්. right. මේ තියෙන මගේ variable table එක. එතකොට variable table එකේ ඔයාලට පේනවා ඉතින් අර පැත්තේ create කරපු නම තමයි මෙතන තියෙන්නේ. එකම දේ තමයි මෙයා පොඩි වැඩක් කරගෙන තියෙනවා. මේ හැමතිස්සෙම එයාගේ මේ create කරපු variable එක modbus equipment 1_bin temp. මේ bin temperature කියන එක real value එකක්. ඔයාලට පේනවා data type එක real. එතකොට external මේ ටික ඔක්කොම අහන් තියෙන්නේ කවුද? මේක ගත්තේ සම්පූර්ණ අතනින්. මම අද මෙතන මේ
මොනවද ඉලාම් ගෲප් එකක් දාගෙන නැහැ වෙලාව නැති නිසා integer එතකොට boolean real values මේ හැමදේම අරන් තියෙනවා. මම මේ අලුතෙන් අරගෙන තියෙන්නේ මම manually enter කරා වලට පෙන්නන manually add කරගත්තා bool 1 සහ bool 2. වලට පේනවා දැක්ක ගමන් මේ දෙක වෙනසක් කරලා නැතිව default ආපු නම් දෙකම තමයි boolean 1 and boolean 2. මම කිසි වෙනසක් කරේ නැහැ. අපි අර හැපෙත් තිබිච්ච ප්‍රෝග්‍රෑම් එකේ මේක ඉම්පෝට් කරා නම් ඒක ඒකට ආවේනික නමකින් තමයි එන්නේ. දැන් ඔයාලට පේනවාද මේක Modbus equipment one මම මේ දෙක පාවිච්චි කරලා තියෙන විතරම M100 and M101 කියන දෙකට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. right. එතකොට මෙන්න මේ ටික මම ඉම්පෝට් කරගත්තා. දැන් ප්‍රෝග්‍රෑම් එකට ඔයාලට එක ක්ලික් එකකින් එහෙම නැත්නම් ක්ලික්ස් දෙකකින් අර මෙහා පැත්තේ ප්‍රොජෙක්ට් එක කරපු PLC ප්‍රොජෙක්ට් එක කරපු ඔක්කොම වේරියබල් ටික ඉම්පෝට් කරගන්න පුළුවන්. දැන් ඔයාලා ළඟ අවශ්‍ය වේරියබල් ටික ඔක්කොම තියෙනවා. එහෙනම් දැන් බේසික් ටික අපි කරගෙන ඉවරයි. අපි කතා කරපු ටාගට් එකට එන HMI එකට අවශ්‍ය configuration එක කරලා ඉවරයි. ඊට පස්සේ equipment එකේ configuration එක කරලා ඉවරයි. ඊට පස්සේ අපි communicate කරන්න හදන නැත්නම් අපි associate කරන variables ටික import කරගෙන ඉවරයි. එතකොට දැන් මේ කතන්දර ටික ඉවරයි. දැන් තියෙන්නේ අර අපි මේ සාමාන්‍යයෙන් කතා කරන විදිහට දැන් තියෙන්නේ මේ පොඩි ආර්ට් වර්ක් එකක්. පොඩි කැටයන් වැඩක්. ඒ කියන්නේ දැන් අපිට පුළුවන් අපේ page එක අපිට කැමති විදිහට හදාගන්න. පොඩි graphics තියෙනවද, meters තියෙනවද, කොහොමද මේක represent කරන්න ඕන මේ කැමති විදිහට හදාගන්න පුළුවන්. මම අර පෙන්නපු process එක මතක ඇති අර අපි කතා කරපු PLC එකේ අපි මේ අපේ machine එකේ process එක මම පොඩ්ඩක් මේ අපි machine එකේ process එක බලමු. මේකනේ අපි කතා කරපු process එක. මම මේ process එක චුට්ටක් වෙනස් විදිහට හදාගත්තා මෙතන. වෙනසක් විදිහට නේ. මේ තියෙන්නේ powder mix එක. ඊට පස්සේ මේ තියෙන්නේ feed pump එක. මේ feed pump එකේ valve එකක් තියෙන එක V1 ඊට පස්සේ powder එක මෙතෙන්ට යනවා මට ඉඩ මත නිසා මම water valve එක උඩට දැම්මා V2 මේ water එන line එක ඊට පස්සේ mixer එක උඩට පේනවා ඉතින් මෙතන mixer එකක් දාගෙන තියෙනවා මේ variable නිසා පේන්නේ නැහැ mixer එක මෙතන mixer එකක් දාගෙන තියෙනවා මේ තියෙන heater එක මම red dot එකක් තියාගෙන තියෙනවා represent කරන්න ඉතින් මේක ඕන heater symbol එකක් දාගන්න පුළුවන් ඊට පස්සේ මේ තියෙන V3 මේ තියෙන pump මේක V4 මේ V5 ඊට පස්සේ මම මෙතන පොඩි මීටර එකක් දැම්මා මේ ඔක්කොම පෙන්නන්න මීටර එකක් දැම්මා ඒ මීටර එකට මම assign කරගත්තා වෙන මොකුත් නෙමෙයි මෙන්න මේ bin එකේ temperature එක මෙතනින් බලා ගන්න පුළුවන් ඒත් එක්ක මම මෙතන දැම්මා bar graph එක මම එක එක පෙන්නන්නම් ඔක්කොම ටික bar graph එකක් දැම්මා මම ඉස්සෙල්ලා එක demonstration එකක් කරලා ඊට පස්සේ පෙන්නනවා මම bar graph එකක් දැම්මා ඒ bar graph එකට දාගත්තා tank එකේ level එක මම measure කරේ weight එකකින් එතකොට මේ ටික ඔක්කොම මෙහෙම තිබ්බා. ඒත් එක්කම ඔයාලට පේන ඉතින් හැම ඇක්චුවේටර් එකකම උදාහරණයක් තමයි හැම valve එකක් ළඟම තියෙන පොඩි display එකක් text display එකක් valve එකේ condition එක මොකද්ද පෙන්වන්නේ කියලා. දැනට ඔයාලට පෙන්වන්නේ නැහැ. ඒකට පෙන්වන්නේ ඒ ටිකකින් valve එක වැහිලාද ඇරිලාද තියෙන්නේ කියන එක. මේ හැම valve එකක් ළඟම මම දැම්ම caption එකක්. ඒකත් එක්කම හැම ඇක්චුවේටර් එකකටම අනිත් ඇක්චුවේටර්ස් වලට mixer එකට pump එකට මම දාලා තියෙන පුංචි lamps ටිකක් ඔයාලට පෙන්වන්නේ feed motor එකට. එතකොට මේ හැම එකටම පොඩි lamp එකක් දාලා තියෙනවා. ඊට අමතරව drive එකේ condition එක පෙන්වන්න මේ drive running, drive fault, drive එකේ speed එක සහ drive එකේ full load current එක, full load amp එක පෙන්වන්න තව counter එකක් මෙතන text display එකක්. ඊට අමතරව මෙතන පෙන්වලා තියෙනවා මේක ඇවිල්ලා build time environment එක මෙතන පෙන්වලා තියෙනවා මගේ process එකේ actual condition එක මොකක්ද කියන එක. කොහෙද මම මේ process එකේ ඉන්නේ කියන එක. ඉතින් මේවා මට ඕන විදිහට නෙවෙයි ඔයාලට කැමති විදිහට මේවා එන්ටර් කරගන්න පුළුවන්. මම මේක page එක අනිත් page එක තමයි design කරගෙන තියෙන්නේ. මේ page එකට මට මේ process එකේ බලන්න ඕන ටික monitor කරන්න ඕන ටික ඔක්කොම දාගෙන තියෙනවා. ඊට අමතරව තව ගොඩක් දේවල් තියෙනවා මේකට එන්ටර් කරන්න. මේ project එක completed නැහැ. හැබැයි මම මේ පෙන්නුවේ කොහොමද කරන්න කියන එක. එතකොට දැන් මේ ටික ඔක්කොම compile කරගත්තා. හැබැයි ඊට කලින් අපි බලමු මොකද්ද මේ මම කරලා තියෙන දේ බලා ගන්න. ඊට පස්සේ බලමු ඒක කරේ කොහොමද කියන එක. නැත්නම් මම මෙතනින් කරපු දේ කොහොමද කියලා result එක පෙන්වන්න ගියොත් සමහරකට මම හිතපු process එකේ අනිත් පැත්තට නොවලා ඉන්නේ. මම ඉන්නේ වෙන තැනක. එතකොට අපි දෙගොල්ලෝ අතර පොඩි conflict එකක් එන්න පුළුවන්. ඒක නිසා මම ඉස්සෙල්ලා මේක පෙන්වන්නම්. මේක display කරන්න. එතකොට මම හිතන විදිහටම අවශ්‍ය නැහැ. මට හිතිච්ච එක විදිහක්. right. එතකොට මම මේක ට්‍රාන්ස්ෆර් කරගන්න අද මම ඩිස්ප්ලේ එක පාවිච්චි කරේ නැහැ. මොකද මම දන්නවා ඩිස්ප්ලේ එක අරගෙන මෙතන කැමරා එකක් සෙට් කරගත්තම ටිකක් අමාරු වෙලාවට බලන්න සමහරට මේ ලයිට් වල ග්ලෙයාර් එක එනවා. ඒක ප්‍රශ්න නිසා මම අද මගේ PC එකට ඉන්ස්ටෝල් කරගත්ත පුංචි run time environment එකක්. එතකොට මට මේ run time environment එකේ මෙන්න මේ HMI එකේ actual scenario එක බලා ගන්න පුළුවන්. එතකොට actual simulation එක බලා ගන්න පුළුවන්.
ඒත් එක මේක PLC එකත් එක්කත් කමියුනිකේට් කරයි. රයිට්. එහෙනම් අද මම කරන්න හදන්නේ මේකේ සිමියුලේෂන් එකක්. සිමියුලේෂන් එක කරාට ඇත්තටම සිමියුලේෂන් එකේදී ඔයාලට අඩුපාඩුවක් වෙන්නේ නැහැ. අර ටච් ස්ක්‍රීන් එකේ තිබිච්ච හැම දෙයක්ම මම හිතන්නේ බසර් එකේ ටෝන් එක පවා ඇයි. බලමු අපි ඒක. ඊට පස්සේ මම කරන්න හදන්නේ මෙන්න මේකේ සිමියුලේෂන් වලට ගියා. එතකොට මගේ ටාගට් එක මම සිලෙක්ට් කරා. ටාගට් එක සිලෙක්ට් කරපුවම මට එනවා මෙතන පේන ඇති බටන් එකක්. මේක තමයි මගේ සිමියුලේට් බටන් එක. ඩවුන්ලෝඩ් කරනවා නම් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ටාගට් එකට. මම මේකේ සිමියුලේට් බටන් එක ප්‍රෙස් කරා. එතකොට බලමු අපේ ප්‍රොජෙක්ට් එක. yes. ටෝන් එක එනවා හිතන්නේ. රයිට් මම සිමියුලේට් කරගත්තා. ඊට පස්සේ මම මේ සිමියුලේට් කරගෙන ඉපි ඔයාලට පෙන්නන්න. රයිට්. මම මේ ස්ක්‍රීන් එක වහලා දාන්න නිකන් නැත්තම් අපි එහෙම මේක බ්ලැන්ක් ස්ක්‍රීන් එකක් ගමු. ස්ක්‍රීන් මම මේකට ගත්තා white screen එකක් ගමු. අරගෙන ඉවරලා මම ඔයාලට මගේ ටච් ස්ක්‍රීන් එක පෙන්වන්න. ඉතින් මේකේ ඇත්තටම මට පෙන්වන්න පුළුවන් මේ සයිස් එකට විතරයි. මේක තමයි මේකට දෙන ස්කේල් සයිස් එක. මේ සයිස් එකේ ටච් ස්ක්‍රීන් නැත්නම් මම පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මේකේ අර තිබිච්ච කිසිම දෙයක් අර ඉස්සර පෙනිච්ච ටැග් නේම් කිසි දෙයක් පේන්නේ නැහැ. ටච් ස්ක්‍රීන් එක හරියටම පේනවා. මේක තමයි මගේ පළවෙනි මොකද්ද අපි ගත්ත අපේ ඩිස්ප්ලේ එක වීව් එක. එතකොට ඔයාලට පේනවා ඉතින් මික්සර් එක පේනවා. මික්සර් එක උඩින් තමයි මම මේකේ තියෙන ගොඩක් කම්පැක්ට් කරලා දාගත්තේ. මොකද මේ තිබිච්ච එන්වයරන්මන්ට් එකට මේක කොහොම දාගන්න ඕන නිසා ඔයාලට පේනවා ඇති මේ වැල් එක ක්ලෝස් V1 ක්ලෝස් පෙන්නනවා. එතකොට මගේ සිස්ටම් එක රෙඩි කියලා පෙන්නනවා. මෙතන පේනවා රෙඩි කියලා පෙන්නනවා. දැන් PLC එකත් එක්ක කමියුනිකේට් කරනවා. ඇත්තටම කිසිම එකක් නැහැ. ඔයාලට මේක කමියුනිකේට් කරනවද කියලා බලා ගන්න ඕන නම් පොඩි වැඩක් කරන්න. මම මගේ PLC එකෙන් ගලවනවා Ethernet කේබල් එක. right sorry මම ගලවන්න කියලා ගැලවුනේ මට වෙන කේබල් එකක්. මම ගලවනවා Ethernet කේබල් එක. ඔයාලට පේනවා Ethernet කේබල් එක ගලවපු ගමන් මගේ PLC එකේ පෙන්වන්න ගත්තා error එකක්. තේරෙනව නේද? fail to receive socket හතරක් තියෙනවා. ඒකත් එක්කම හැමදාම මේ කමියුනිකේට් වෙන්නේ නැහැ කියලා පෙන්නනවා. මම ආපහු සැරයක් මගේ කේබල් එක ප්ලග් කරගන්නම්. කේබල් එක ප්ලග් කරගෙන බලමු. ඔටෝමැටිකලි මේක කනෙක්ට් වෙන්න මේ කතා කරලා ඩිස්ප්ලේ එක PLC එකත් එක්ක කනෙක්ට් වෙන්න ඕන. right කනෙක්ට් වුණා. එතකොට දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ process එක. එහෙනම් මම අපේ process එක start කරන්න හදන්නේ. මම පොඩි වැඩක් කරනවාද? මම මේක manually කරන්නේ. මොකද connect කරලා නැහැ PLC ගේ output එක. මම හිතනවා මෙන්න මේ mixing process එක පටන් ගන්නව නේද? මේ mixing process එක පටන් ගන්නකොට මගේ drive එකකින් තමයි මේ mixer එක වැඩ කරන්නේ. මට කැමති ස්පීඩ් එක. මම දැනට යම් ස්පීඩ් එකක් මම සෙට් කරලා තියෙනවා. ඒ ස්පීඩ් එක අපි ආස් කරලා බලමු. ඒ ස්පීඩ් එකට තමයි මික්සිං එක කරන්න හදන්නේ. රයිට්. එහෙමනම් මගේ process එකේ ඔක්කොම ready මම හිතන විදිහට මම අර simulator එකෙන්ම start button එක press කරා. ඔයාලට පේනවා ඇති මෙතන system ready කියලා තියෙනවා. ඒක බලන්න පුළුවන් මෙන්න මේවා වෙනස් වෙන්නේ කොහොමද කියන එක. ඒතර key values ඔක්කොම 0 තියෙන්නේ. temperature එක 0 තියෙන්නේ. මේක වෙන්න බැරි දෙයක්. temperature එක 0 නෙවෙයි යම් value එකක් තියෙනවා. ඔයාලට ඕන නම් මම ඊට පොඩි value එකක් ලියලා දාන්න. මම කරන්නේ මගේ PLC එක තියෙනවනේ. PLC එකෙන් තමයි මේ variable ටික ලියන්න හදන්නේ. ඒ නිසා මම PLC එක ඔයාලට interrupt නොවෙන්න මම ගන්නම් PLC display එක මගේ control එකට. ඉන්න චුට්ටක් මම ගත්තා මගේ ඊළඟ display එකට. එතකොට ඔයාලට මේක interrupt වෙන්නේ නැහැ. එතකොට මේකත් එක්ක බොහොම ලේසියෙන් බලන්න පුළුවන්. අපි හිතමු මේකේ temperature value එක ඇතරම bin එකේ temperature value එක දැනට centigrade අංශක 34ක් තියෙනවා කියලා අපි හිතමුකෝ. මොකද මේක environment එකේ තියෙන. එතකොට මේක මෙහෙම තියෙන්න බෑනේ. අපි හිතමු මේකේ value එක centigrade 34ක් තියෙනවා. එතකොට මම පොඩ්ඩක් ඉන්න මගේ login වෙන්නම්. login කරලා PLC එකත් එක්ක connect වෙලා ඉන්නම්. right okay ඒතර programming වලට ගියා. හරි. මම හිතන්නම් මගේ bin එකේ weight එක 0. හැබැයි අපි හිතමු temperature එක සාමාන්‍යයෙන් අපි හිතමු centigrade 34ක් තමයි තියෙන්නේ. හරිනේ. පේනවද? 34 දාපු ගමන් ඔයාලා දැක්කනේ මේ මීටර එකේ place එක වෙනස් වුණා. ඒත් එක්කම centigrade 34යි තියෙන්නේ. right මම කරන්නේ වෙන මොකුත් නෙමෙයි PLC කී අර variable දෙකට දැන් මම කරේ MW1 වලට ලිව්වා 340ක් 340 ලිව් එක 10න් බෙදලා තියෙන නිසා right දැන් වැඩි හරි මම process එක start කරනවා එන්න මම start button එක දුන්නා මෙතනත් බලා ගන්න මේ ටික ඔක්කොම බලා ගන්න මම cycle දෙකක් run කරලා පෙන්නනවා start කරපු ගමන් ඔයාලා දැක්ක valve එක open වුණා feed motor එක on වුණා feed motor එක on වෙලා දැන් item feed වෙනවා material feed වෙන්න ගන්නවා material feed වෙනකොට මෙන්න මේ මෙතන weight එක ටික ටික වැඩි වෙන්න ඕන අපි හිතමු දැන් ටික ටික වැඩි වෙනවා මම මේක සිමියුලේට් කරන්න ඉතින් පොඩි උපක්‍රමයක් පාවිච්චි කරන්න අපි හිතමු ටික ටික කිලෝ ගන්න පිරෙනවා ඔයාලට පේනවා ඇති sorry weight එක ෆීල් වෙනවා දැන් කිලෝ 10ක් ෆීඩ් වුණා අපි මේක කිලෝ 50ක් තමයි තියලා තියෙන්නේ මට මතක හැටියට එතකොට
දැන් කිලෝ 20ක් ෆීඩ් වුණාට පේනවා ඉතින් මේකත් එක්ක මේ බාර් ග්‍රාෆ් එක උඩට යනවා රයිට් කිලෝ 30ක් ෆීඩ් වුණා ඊට පස්සේ කිලෝ 40ක් ෆීඩ් sorry my mistake කිලෝ 40ක් ෆීඩ් වුණා ඊට පස්සේ කිලෝ 50ක් ෆීඩ් වුණා කිලෝ 50ක් ෆීඩ් වුණා අන්න කිලෝ 50 ෆීඩ් වෙච්ච ගමන් ඔයාලට පේන ඇති වෝටර් වෑල් එක ඇරුණා මේ වෑල් දෙක වැහුණා වෙරෝනේ මේ වෑල් දෙක වැහුණා මේ අපේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එකමයි වෑල් 1 වැහුණා ෆීඩර් මෝටර් එක නැවතුණා ඊට පස්සේ වෑල් 2 ඕපන් වුණා වෑල් 2 ඕපන් වුණාට පස්සේ මොකද වෙන්නේ වෝටර් ඇඩ් වෙනවා වෝටර් ඇඩ් වෙනකොටත් යම් වේට් එකක් එන්න ඕන මෙතනනේ රයිට් මම හිතනවා රයිට් දැන් කිලෝග්‍රෑම් 60ක් වෙනකම් වතුර ඇඩ් වුණා අපි හිතමු කිලෝග්‍රෑම් 70ක් වෙනකම් වතුර ඇඩ් වුණා කිලෝග්‍රෑම් 75ක් වෙනකම් වතුර ඇඩ් වුණා එතකොට අපි හිතමු කිලෝග්‍රෑම් 75ක් සම්පූර්ණ බින් එකේ weight එක උනම අපිට මෙතනින් එහාට යන්න පුළුවන් එහෙම නැත්නම් අපි හිතමු මේ level එකට fill වෙච්ච ගමන් මෙතන තියෙන අපි ලිමිට් ස්විච් එකකින් නැත්නම් level sensor දෙකකින් වැඩ කරේ level sensor එක on වුණා. ආට වෙනදී මම level sensor එක on කරපු ගමන් heater එකේ heat වෙන්න ගත්තා. ඒකත් එක්කම stir එක වැඩ. මේ stir එකේ මෙතන mixer එකේ light mixer එක on වුණා කියලා පෙන්වන්න තමයි මේ light එක on උනේ. ඒකත් එක්කම mixer එකට පුංචි animation එකක් දැම්මා. මේක මේ බොහොම simple animation එකක්. මීට වඩා ගොඩක් complex animation තියෙන. ඔන්න මේ stir එක කරකවන්න පුළුවන්, mixer එක කරකවන්න පුළුවන්, rotate කරන්න පුළුවන්. වැඩ ගොඩක් කරන්න පුළුවන්. මම නිකමට මේ අර කතා කරපු මික්සර් එකේ බ්ලින්ක් එක දැම්මා. දැන් මොකද වෙන්නේ? දැන් ටෙම්පරේචර් එක සෙන්ටිග්‍රේඩ් අංශක 75ක් වෙනකම් මේක තියනවා මතක ඇති වලට පාවිච්චි කරලා හීටර් එක ඔන් කරලා තියෙන. දැන් හීටර් එක ඔන් කරලා තියෙන නිසා ටික ටික මේකේ ටෙම්පරේචර් එක උඩට යනවා. දැනට තියෙන සෙන්ටිග්‍රේඩ් අංශක 34යි. මේක තව චුට්ටකින් සෙන්ටිග්‍රේඩ් අංශක 50ක් වෙනකම් වැඩි වුණා. වලට පේන සෙන්ටිග්‍රේඩ් 50යි. අපි හිතමු මේ සෙන්ටිග්‍රේඩ් ප්‍රමාණය සෙන්ටිග්‍රේඩ් අංශක 60ක් වෙනකම් වැඩි වුණා. රයිට් ඊට පස්සේ අපි හිතමු මේකේ සෙන්ටිග්‍රේඩ් අපි කියන ගානට ආවයි කියන්නේ කොච්චරද අපි හිතමු සෙන්ටිග්‍රේඩ් අංශක 75ක් ෆිල් වුණා 75ක් ආවත් සෙන්ටිග්‍රේඩ් අංශක 75යි තාම ඔයාලට පේනදී ප්‍රොසෙසිං කියලා තියෙනවා ප්‍රොසෙසිං කියලා තියෙන්නේ මේ අවශ්‍ය බේසික් ප්‍රොසෙසිං එකක් වෙන ඉස්සෙල්ලා තිබ්බේ රෙඩි කියලා අපි බලමු ටෙම්පරේචර් එක පොඩ්ඩක් වැඩි කරලා 751ක් වුණාම දැන් මෙතනින් හට යන්න ඕන රයිට් එච්ච ගම මික්සිං ප්‍රොසෙස් එක පටන් ගත්තා ඔයාලට පේනදී මික්සිං කියලා ආවා මික්සිං කියලා ආපු ගමන් මට එක දෙයක් කරන්න බැරි වුණා ඩ්‍රයිව් එක ඔන් කරන්න බැරි වුණා මොකද මික්සිං එක වැඩ කරනකොට ඩ්‍රයිව් එක ඔන් වෙනවා මම මේක මැනුවලි කරන නිසා මම ඩ්‍රයිව් එක ඔන් කරා ඔයාලට පේනදී ඩ්‍රයිව් එකේ ස්පීඩ් එක හර්ට්ස් 19.5යි මයිනස් කියලා කියන්නේ රිවර්ස් ඩිරෙක්ෂන් එකට යන්නේ ප්ලස් මයිනස් කියලා තියෙන්නේ දැන් ප්‍රොසෙසිං මික්සිං ඉවර වුණා මික්සිං ඉවරලා මික්සර් බින් එක තාම වැඩ. පේනවනේ මික්සර් එක තාම වැඩ. මික් ප්‍රොසෙසින් පටන් ගත්ත කියන්නේ මික්සිං ප්‍රොසෙස් එක ඉවර වුණා. මික්සිං ප්‍රොසෙස් එක ඉවර වුණේ ටයිම් එකකට. එතකොට මික්සිං ප්‍රොසෙස් එක ඉවර වෙච්ච ගමන් හීටර් එක ඔෆ් වුණා. තාම මික්සර් මෝටර් එක වැඩ. පම්ප් එක වැඩ. V4 open. ඇත්තටම මෙතනින් එහාට මොකද වෙන්න ඕන? දැන් මේ වෙනවා කියලා කියන්නේ මෙන්න මෙතන මේ වෑල් එකේ පොඩි අවුලක් තියෙනවා. බලමු මේක වෑල් එක ඕපන් වෙන්න ඕනේ. මේ වෑල් එක නම් හරියට ඕපන් වෙනවා. මම හිතන්නේ මගේ වැරදි ටැග් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අපි ඒකත් බලමු. වැරදි ටැග් එකක් මෙතන පාවිච්චි කරලා තියෙන මම හිතන විදිහට ඒක බලමු අපි මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් මේකේ බින් එක හරිය මෙහෙම මික්ස් වෙනවා. ඔයාලට පේනවා ඉතින් ඩ්‍රයිව් එක වැඩ ඩ්‍රයිව් එක රනින් ඩ්‍රයිව් එකේ ස්පීඩ් එක ඩ්‍රයිව් එකේ ෆුල් ලෝඩ් ඩැම්ප් එක මෙච්චර තියෙන මම ඩ්‍රයිව් එකේ ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි කරන්න. right පේනවාද ඩ්‍රයිව් එකේ ස්පීඩ් එක වැඩි කරනකොට සවුන්ඩ් එකත් ඇහි වලට දැන් මික්සිං ප්‍රොසෙස් එක හර්ට්ස් 30කට තියලා තමයි මම එළියට දාන එක. ඒකත් ඕනනම් අපිට PLC එකටම දෙන්න පුළුවන් මේ ඔපරේෂන් එකක්. right මම ඒක noise එකක් කරන නිසා අඩු කරන්නම් ස්පීඩ් එක. එතකොට මේ හැම දෙයක්ම මේකේ ඩිස්ප්ලේ එකේ තියෙනවා. right මම පොඩි ගානක් තිබ්බා. තියලා ඊට පස්සේ මම කරන්නේ පොඩි වැරදක් වුණානේ. මේ මොකද්ද? අපි මේ දැන් මේකේ right දැන් මැටීරියල් එක මේ ඕපන් වුණා. ඒ කියන්නේ මෙතන මේ වෑල් එක හරියට ඕපන් වෙන්නේ නැහැ. ඕපන් වෙලා මෙතන ගියා. මෙතන ගිහිල්ලා මේ මැටීරියල් ටික පම්ප් වෙලා ඉවර වුණා කියලා කියන්නේ. එතකොට මෙතන පොඩි වැඩක් කරන්න මේක ඇනිමේෂන් කරපු නිසා අපි ටෙම්පරේචර් එක තියන්න ඕන. අපි හිතමු ටෙම්පරේචර් එක අපි ටෙම්පරේචර් එක හෙඩර් ඉස්සරට බහින්න ගන්න ටෙම්පරේචර් එක 50ට අඩු වුණා. අපි හිතමු බින් එකේ weight එක බිඳුවට අඩු වෙලා තියෙනවා. right process එක ඉවර වුණා. ඒ කියන්නේ process එකේ බේසික් දේවල් ටික අයින් වුණා. අයින් වුණාට පස්සේ process එක ආපහු කියන්නේ system ready.
ආපහු සයිකල් එකක් යන්න පුළුවන්. එතකොට මේ මෙතන මම මුකුත් settings කියන හදලා දීලා නැහැ. නැත්නම් අවශ්‍ය setting එකක් කියන්න පුළුවන් ඕන නම් මේ display එකේදී මෙතන button එකක් click කරලා බලමු ඉස්සෙල්ලා button එකක් click කරලා අපිට පුළුවන් මේ value එක හදන්න. එහෙම නැත්නම් level එක මෙතනින් fix කරන්න. එහෙම නැත්නම් මේ values හදන්න පුළුවන්. එතකොට මේක තමයි basic process එක. මේ process එකේදී මම පෙන්වන්න ගත්තේ ඔයාලට පෙන්නපු දේවල් තමයි drive එකේ speed එක. ඔයාලට ප්‍රශ්නයක් කරලා තිබ්බ පළවෙනි දවසේ drive එක ගත්තොත් drive එකේ value එක කියවන්න පුළුවන්ද කියලා මුකුත් කරේ නෑ. මම drive එකේ value එක අරගෙන variable එකක දීලා තිබ්බා මගේ variable table එකේ. ඒක තමයි මේ read කරේ. ඒ වගේම write කරන්න පුළුවන් අවශ්‍ය නම් මෙතනින් run stop කරන්න පුළුවන්, PLC එකෙන් run stop කරන්න පුළුවන්, කැමති දෙයක් කරන්න පුළුවන්. මම මේ වැඩ ගොඩාක් වෙන නිසා මේක කරේ නෑ. නමුත් මෙන්න මේක තමයි තියෙන්නේ. මෙතන මේ ඇනිමේෂන් මීට වඩා ලොකු ඇනිමේෂන් කරගන්න පුළුවන්. පයිප්ලයින් ඇනිමේෂන් එහෙම නැත්නම් මූවමන්ට් ගොඩක් දේවල් කරන්න පුළුවන්. මීට අමතරව තව දේවලුත් කරන්න පුළුවන්. තව pages උත් add කරන්න පුළුවන්. එතකොට basically ගත්තොත් අපි කරේ අපේ process එකේ තිබිච්ච variable ටික present කරා. අවශ්‍ය නම් අපෝ ඊළඟ සැරේ තව ටිකක් කියලා ගිහින් බලමු. එතකොට දැන් මගේ අද idea එක තියෙන්නේ මේ කරපු දේවල් ටික දැක්කනේ. මොකද්ද වෙලා තිබ්බේ? අර variable ටික අරගෙන කොහොමද අපි මෙන්න මේ configuration එක කරේ? සමහරක් වෙලාවට ඔයාලට පේන text display එකක් සමහරක් වෙලාවට ඉන්ඩිකේෂන් එක ඕන වෙන එකක්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ අපි ගත්තා කර මීටර ඇනිමේෂන් එකක්. එහෙම නැත්නම් ලෙවල් ඇනිමේෂන් එකක්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ අපි කතා කරන ස්ට්‍රින්ග් වේරියබල් එකක්. ඒතර මේවා මේ වගේ නෙමෙයි තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේකේ බ්ලින්ක් එකක් තිබ්බා. මෙන්න මේවා කරේ කොහොමද කියන එක තමයි බලන්න හදන්නේ. මම ඇනිමේෂන් මෝඩ් එකෙන් එළියට ගියා. ඇනිමේෂන් මෝඩ් එකෙන් එළියට ගිහිල්ලා මම මගේ ප්‍රොජෙක්ට් එක ගන්නම් ආපහු. මේ තියෙන ප්‍රොජෙක්ට් එක. right. මේ ප්‍රොජෙක්ට් එක ගත්තම මේ ප්‍රොජෙක්ට් එක මම කරන්න පාවිච්චි කරපු දේවල් තමයි මේ තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි මුලින්ම ගත්තා ඩිස් පැනල් එකක් ගත්තා. පැනල් එක අරගෙන මම ඉස්සෙල්ලාම කරේ මේ graphics ටික ඇඳගෙන ගියා. මේ graphics ටික ඇඳගෙන යන්න මට තියෙන tool chest කියලා එකක්. මෙතන red button එක මම ගිය සතියේ තේරුවා මේක හොයාගන්න බැරි වුණා. ඇත්තටම වෙලා තිබ්බේ මගේ screen configuration එකේ වැරද්දක් තිබ්බා. ඒ කියන්නේ මම එක display එකක් fullම off කරලා දාලා දැන් හරි. එතකොට tool chest එක on කරගුවම මෙන්න මේ පැත්තේ තියෙනවා tool chest එක. එතකොට tool chest එකට ගිහපුවම මෙතන තියෙනවා අපට ඕන symbol library එක. මේ symbol library එකේ නැති symbol එකක් මම දන්නේ නැහැ. එතකොට උදාහරණයක් මම උඩට ගියොත් මේක තියෙනවා. අපට අවශ්‍ය basic process එකකට අවශ්‍ය ගොඩක් symbol තියෙනවා. ඊට අමතරව නැත්නම් අපිට symbol එකක් හදා ගන්නත් පුළුවන්. එතකොට image library එකට ගියාම image library එකේ තියෙනවා blowers අපි නනම් blowers, containers, flow meters, HVAC components, laboratory equipment, එතකොට motors, mixers මම මේ වගේ තමයි මේක ගත්තේ ඇත්තටම. sensors, tanks, cutways, ඇත්තට මේක tank cutway එකක් ගන්නත් තිබ්බා මෙතනට. මෙන්න මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. දැන් උදාහරණයක් තමයි මම ගත්තොත් අපි යමුකෝ valves. දැන් tank cutway එකකට ගමුකෝ නැති එකක්. tank cutway එකක් ගත්තොත් එතකොට ඔයාලට පේනවා tank cutway එක ගහපුවම මේ තියෙන tanks වල tank cutways කොහොමද තියෙන්නේ කියන එක දැන් උදාහරණයක් තමයි මට ඕක නම් මේක drag කරලා තියාගන්න පුළුවන් මෙතනින්. තියාගත්තම මේ තියෙන tank එකක level එක මට අතර මීඩියටි ටිකක් කලාත්මක වෙන්න තිබ්බා මේක ගන්න මෙතෙන් තිබ්බනම්. එතකොට මට පේනවා මේ tank එකේ cutway එක අස්සෙන් level එක fill වෙනවා. මම එහෙම කරන්න තිබ්බ බොහොම basic එකක් කරේ. ඉතින් මේ ඕනම දෙයක් කරන්න හරි ලේසියෙන් කරන්න පුළුවන්. මේ තියෙන මේ වගේ symbol ගොඩාක් තියෙනවා. pipeline මේ හැම දෙයක්ම පාවිච්චි කරලා මේක tool chest කියලා කිව්වේ. මේ tool chest එක පාවිච්චි කරලා motors, pumps මේ හැම දෙයක්ම මේකේ තියෙනවා. ඒ ඕනම දෙයක් පාවිච්චි කරනකොට මේකේ තියෙන motors ඒ symbol ඕනම දෙයක් drag කරලා මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. මම දැන් මේ කරලා තියෙන්නේ ඒ වගේ symbol ටිකක් drag කරලා pipeline ටික මේකේ pipeline උත් තියෙනවා. ඒ pipeline ටිකක් අරගෙන මෙන්න මේ diagram එක ඇඳගත්තා. මේක complex වගේ පේනවා ඉතින් මම පොඩි environment එක ඇඳගත්ත නිසා. ඊට පස්සේ මම කරේ මේවට text කියන්නේ හැම එකටම text එකක් මේ තියෙන text එක දැන් මෙතනින් ඔයාලා දැක්කම මේ තියෙන text එකක් අපට පුළුවන් මේවා number කරන්න කැමති විදිහට කැමති font එක font color එකක් තෝරලා මේක ඉස්සෙල්ලා number කරගත්තා. ඊට පස්සේ මම ගත්තා මගේ variable දැන් උදාහරණයක් තමයි අපි හිතමු feed motor එක. feed motor එකට මට ඕන පොඩි lamp එකක් දාන්න. feed motor එකට lamp එකක් ඕන. මම කරේ වෙන මොකුත් නෙමෙයි ගියා මේ lamp තියෙන මේක lamp එක ගත්තා මේක click කරා. එතකොට lamp එක click කරපුවම lamp එක එනවා. ගිය පාරත් අපි මේක use කරමු. දැන් lamp එක අවශ්‍ය area එක click කරා. click කරපුවම අපට හම්බ වෙනවා lamp එකේ විස්තර ටික. lamp එකට නමක් හම්බ වෙනවා. lamp එක තෝරගන්න මොන type එකේ lamp එකක්ද ඕන ඔයාලට පුළුවන් graphic එක නිකන් අපි ගත්තොත් bitmap lamps තියෙනවා. මේ ඕන type එකක lamp එකක් තියෙනවා. මම කැමති lamp එකක් ගන්න. මේ lamp එක ගත්තා. මේ තියෙන මේ lamp එක මේ තෝරගත්ත lamp එක. ඊට පස්සේ මේ lamp එක animate කරන්න use කරන symbol එක. ඒකට මෙන්න මේ කතා කරන variable බටන් එක ක්ලික් කරපු ගමන් අපි මේ වෙනකොට import කරගන්න variable ටික ඔක්කොම මෙතන තියෙනවා. කවුද මේ පෙන්වන්න ඕන? දැන් උදාහරණයක් තමයි මට තියෙන්නේ මොකද්ද? මම කිව්වේ
ෆීඩ් මෝටර් එක බලන්නකො මේක ඇති ෆීඩ් මෝටර් මේ තියෙන variable table එකක් import කරගත්තම හරි ලේසි පැහැදිලිව තියෙනවා අපි use කරපු නම මේක තමයි feed motor. එතකොට feed motor එකේ මේ තියෙන්නේ off state එක මේ තියෙන්නේ on state එක. මේ තියෙන්නේ මෙන්න මෙහෙම animate කරලා බලන්න පුළුවන් මෙන්න මෙහෙම තමයි operate වෙන්නේ ඇත්තට. මේක හරි නැත්තම් ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. මම මේ input එක assign කරා වැඩි ඉවරයි. පේනවා ඇති. මේකම තමයි මේ හැමතැනම කරලා තියෙන්නේ මේ හැමතැනටම අවශ්‍ය variable එක මෙන්න මේක තමයි use කරලා තියෙන්නේ. බොහොම සරලයි වැඩි. ඒකට මේ හැම lamp එකක්ම ගත්තම මම කරලා තියෙන අර වගේ මේ lamp එක on off වුණාම මෙන්න මෙහෙම තමයි වැඩ කරන්නේ මගේ. ඊට පස්සේ variable එක ගත්තොත් මම variable එක විදිහට ගත්තොත් ඔයාලට පේනවා ඉතින් මම click මේ තියෙන feed motor එකට variable එකක් කරන් තියෙනවා. ඊට පස්සේ මේ කතා කරන ඔක්කොම දැන් උදාහරණයක් තමයි මේක ගත්තොත් මේ තියෙන්නේ mixer motor එකේ variable එක. එතකොට මේ variable වල status තමයි පෙන්නගෙන ගිහින් තියෙන්නේ. ඊට පස්සේ heater එක ගත්තොත් heater එකටත් මම ඒ වැඩේ මේ කරගෙන තියෙන්නේ. heater එකටත් මම කරලා තියෙන්නේ වැරදි input එකක් ඇවිත් තියෙන්නේ. මේක නෙමෙයි අතන heater එක. right. මේ තියෙන heater එක ඒ වැඩේ මේ කරලා තියෙන්නේ මම වෙන style එකක lamp එකක් අරගෙන අර විදිහටම heater එකේ output එක આવුත් මෙන්න මේක on කරන්න කියලා මම heater එකත් animate කරගෙන තියෙනවා right මේ තමයි අපි පෙන්නපු basic lamps ටික animate කරගන්න එක විදිහ. ඊට පස්සේ අපි ගත්තොත් මෙන්න මෙතන පෙන්නලා තිබ්බ මතක තිය වලට මේ පොඩි text box එකක්. ඒතර text box එක ගත්තේ කොහෙන්ද? මේ text box එක ගත්තේ මෙතනින්. මම පෙන්නන්නයි. මේක තමයි අපි ටෙක්ස්ට් මේක ගත්තේ වෙන විදිහකට නිකන් මේක ගාවා ලෑම්ප් එකක්. මේක ලෑම්ප් එකක් තමයි. මේකත් ලෑම්ප් එකක්. හැබැයි ටිකක් වෙනස් විදිහක ලෑම්ප් එකක්. ඒක තමයි මේ ලෑම්ප් එක end state ලෑම්ප් එක. ලෑම්ප් එකේ ස්ටේට් එකක් වෙනවා. දැන් උදාහරණයක් තමයි මම මෙතෙන්ට අරන් තින්නේ lamp 4 කියන එකක් පේනවනේ. lamp 4 කියන එකක් අරන් තින්නේ. අරගෙන ඉවරලා modbus අර වගේම register එකක් create කරා. ඊට පස්සේ මම ඒකට දැම්මා පොඩ වෙනස් symbol එකක්. පේනවද? මෙන්න මේ symbol එක අරන් resize කරගත්තා. ඒ කියන්නේ මම ඕක මෙතෙන්ට දැම්මොත් මම මෙතෙන්ට lamp එකක් දැම්මොත් මෙන්න මේ වගේ lamp එකක් මම මෙතන lamp එකක් create කරගත්තා. ඒ lamp එකට මම දුන්නේ වෙනස් විදිහක symbol එකක්. ඊළඟ එක මෙතෙන්ට දුන්නා. පෙන්නද? මේක ඕනනම් lamp අමුතු විදිහේ lamp එකක්. end state lamp එක වෙන තැනක පාවිච්චි කරලා තියෙනවා පෙන්නන එක. right. කැමතිද size කරන්න පුළුවන්. ඊට පස්සේ animation එකේදී මම මෙතන දුන්නා අර variable එක මොකක්ද මෙතන පෙන්වන්න ඕන කියලා variable එකක් දුන්නවා නිකන් මේ ගත්තේ. ඊට පස්සේ variable එක දීලා ඉවර වෙලා මම කරේ මේකේ ගියා label කියන තැනට. ගිහිල්ලා මේ label කියන එක enable කරා. enable කළා ගියා on off type label වලට. right. sorry label කියන එක disable කරලා තියෙන label එකේ හැමයි label එක නේ වෙනස් වෙන්නේ color කියන එකට ගියා color animation එකට ගියා sorry color animation එකට ගියා color animation එකට ගිහිල්ලා මේක තමයි general variable එක create කරලා ඉවරයි color animation එකට ගිහිල්ලා ගියපු ගමන් අහනවා off එකේදී මොකද්ද පෙන්වන්න ඕන on එකේදී මොකද්ද පෙන්වන්න right ඒකත් එක්කම මෙතන අහනවා ඔයාලගෙන් off එකේ text එකක් පෙන්වන්න ඕනද? ඒක මොන පාටින්ද කොහොමද පෙන්වන්න ඕනද? මෙතන මම කැමති විදිහට select කරගත්තා off එකේ මෙන්න මේකේ banner එක මෙහෙමයි වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙහෙම වෙන්න ඕනේ. මම මේක delete කරන්න. delete කරලා පෙන්වන්නම් කරපු එක මේක ගත්තොත් පේනව නේද? මම color animation එකට ගියා. color animation එකට ගිහිල්ලා මම අර variable එකට දීලා තියෙනවා color දෙකක් on off දෙකට color දෙකක් තියලා තියෙනවා. four color කියලා කියන්නේ background එක. ඒතර off එකේදී red on එකේදී green මේවා කැමති විදිහට මාරු කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු label එක. label එකට ගිහිල්ලා මම label එක on off වලට convert කරගෙන තියෙනවා අතලම. අර label එක තිබ්බේ මෙතන ඉස්සෙල්ලා disable කරන්න තිබ්බේ මම මේක on off කරා. එතකොට on එකේදී සහ off එකේදී මෙතන label එක වෙනස් වෙන්න ඕන කොහොමද? off state එකේදී label එක පෙන්වන්න ඕන close කියලා, on state එකේදී label එක පෙන්වන්න ඕන open කියලා. right? ලේසියෙන්ම වැඩේ කරගත්තා. එහෙනම් variable එකේ state එක මාරු වෙද්දී මේ කැමති animation එකක් මෙයාගේ මාරු වෙයි. right. එතකොට මෙන්න මේ කතා කරන ඔක්කොම value වල status ටික මම විදිහට හදාගත්තේ. මෙතන අර වරදක් වෙලා තියෙන අතර මම වැරදි input එකක් තමයි දාලා තින්නේ මම හිතන විදිහට. V4 කියන එක තමයි V5 වෙන්න ඕන. V4 කියන එක දාලා තියෙන. ඒක නිසා වෙන්නේ මේක හරියට animate කරොත් හරියටම හැදෙන්න ඕන. හරියටම animate වෙලා ඉන්න ඕන. ඊළඟට
මම ගත්තා මෙන්න මෙතන තිබිච්ච මික්සර් එක. මික්සර් මෝටර් එක නම් අර පරණ විදිහට මම පෙන්නලා දෙන්නේ. මික්සර් මෝටර් එක ගත්තොත් මික්සර් මෝටර් එකේ වෙනම සිම්බල් එකක් තියෙනවා. ඒ සිම්බල් එකට මම දාගෙන තියෙනවා විසිබල් ඇනිමේෂන් එකක්. දාලා මම මේකට බ්ලින්ක් ඇනිමේෂන් එක ඔන් කරගෙන තියෙනවා. දාලා මම කියලා තියෙනවා මික්සර් මෝටරේ වේරියබල් එක මික්සර් මෝටර්. මේ වේරියබල් එක ආවම මෙන්න මේ කතා කරන සිම්බල් එක බ්ලින්ක් කරන්න. ස්ලෝ බ්ලින්ක්ද ෆාස්ට් බ්ලින්ක්ද තව ඇනිමේෂන් ගොඩක් තියෙනවා. මට මේ ඇනිමේෂන් කියන වෙලාවක් නෙවෙයි නිසා මම පෙන්නන්නම්. ඔයාලා මේක තනියෙන් කරලා බලන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. right. මෙන්න මේ වගේ තමයි අපි කියන boolean variables එක අපි සෙල්ලම් කරේ. දැන් උදාහරණ දැන් VFD run එකට ගියත් මෙතන VFD run එකට නම් පොඩ්ඩක් වෙනස් විදිය කරන් තියෙනවා. VFD run එකට ගියොත් මේ පේනවනේ VFD running කියන text එක sorry මේ text එක තියෙන්නේ. symbol එක ගත්තොත් මේ තියෙන symbol එක ගත්තොත් ඔයාලට පේනවා lamp 9 මෙන්න lamp එකේ පෙන්වන විදිය variable එක නම් තියෙන්නේ VFD run කියන variable එක. VFD run කියන variable එක මම කොහෙන්ද ගත්තේ? මම ගත්තේ අර කතා කරපු register එකේ bit එක. ඒක මම පාවිච්චි කරපු විදියට ඔයාලා පේන්නේ නැති. ඔයාලා දන්නවා මම කලින් දවස්වල මම පෙන්නුවා. ඒ දෙක අරන් තියෙනවා. right. ඒ තමයි අපි කතා කරන boolean data display කරපු විදිය. ඊට පස්සේ අපිට තිබ්බා integer සහ real values variable ටිකක් තිබ්බා. variable ටික ගියාම පේනවනේ. මේ තියෙන අපේ variable list එක. right. බලන්නකො variable list එකේ මෙන්න මේ තියෙන integer ටික. integer එකයි මට තියෙන්නේ. ඒ integer එක තමයි MW0 කියන එක. ඊට පස්සේ මේ තියෙන්නේ integer එක off කරලා දාමු. integer එක off කරොත් මේ තියෙන්නේ real values. real value තියෙනවා bin temperature, bin weight, තව එකක් ඇවිත් තියෙන වැරදිලා. එතකොට තව VFD full load ampere, VSD speed මේ ඔක්කොම real time values, real values. ඊළඟට බලන්න මේ real values කොහොමද අපි display කරේ කියලා. එතකොට real time values display කරන එක තමයි මෙන්න මෙතන. මෙතන නිකන් value එක පෙන්වන bin එකේ weight එක මම double click කරලා පෙන්නන්නම්. මෙතන කරේ ඇත්තරම මම ගත්තා මේකට ගත්තේ string display එකක්. ඒ string display එක අරගෙන ඒ string display එකේ මම පෙන්නවා මොකද්ද පෙන්වන්නේ මේ තියෙන numeric display එක. sorry numeric display එකක් ගන්න string display එකක් නෙමෙයි මේක පෙන්වන්නේ value එකක් නේ. ඇත්තටම numeric display එකක්. ඒතරම තියෙන numeric display එක. numeric display එක ගත්තා. numeric display එක අරගෙන ඉවරලා general එකට ගිහිල්ලා අහන variable type එක float එකක්. මෙතන click කරපුවම අපේ variable list එක එනවා. මෙතනින් select කරගන්න කැමති variable එක. ඊට පස්සේ digit කීයක් තියෙනවද? digit 4යි decimal ටික මම auto කරා. ඒ කියන්නේ decimal පිරෙන විදිහට ඒක දාගන්න පුළුවන්. ඒ ටික ඔක්කොම හදාගත්තා. font එක හදාගත්තා. එච්චරයි වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. කිසිම animation එකක් වෙන කල්ලා නැහැ. මේ ඔක්කොම as it is තියෙන විදිහටම default values තියෙන්නේ. මම කරේ එකම එක දෙයක් තමයි value එක පෙන්වනවා. ඊට පස්සේ මේ variable එකේ value එක එයා මෙතන display කරයි. එයා මෙතන display කරා. ඊට පස්සේ මෙතෙන්ට මම පාවිච්චි කරේ වෙනස් ටෙක්නික් එකක්. එතෙන්දි කරේ මෙතන තියෙනවා meters. මේ meter එකක් තමයි ගත්තේ. මේ තියෙන meters. මේ meter එකක් ගත්තා. මේ තියෙන meter එක. මේ meter එක අරගෙන මම මේ meter එකේ දැම්මා variable ටික. මේකත් අර වගේම variable එක තියෙනවා. මේක වකලා දාන්නම්. මේ තියෙන meter එක. ඒ meter එකට මම දැම්ම floating point එකක් තියෙන්නේ. ඒ floating point එක bin temp මෙතන select කරගන්න පුළුවන්. ඊට පස්සේ අහනවා මේ meter එකේ value එක කීයද පෙන්නන්නේ 0 ඉඳලා 100ද scale කරගන්නේ. ඒකත් එක්කම starting angle එක මොකද්ද? end angle එක මොකද්ද? මේවා වෙනස් කරන්න ඕනද? meter මේ හැඩය වෙනස් කරන්න ඕනද? meter වැඩ කරන්නේ මොන පැත්තටද? clockwise පැත්තටද? counter clockwise පැත්තටද? එතකොට meter කැමති විදිහට ඔයාලට අවශ්‍ය දේවල් ටික හදාගන්න පුළුවන්. label වෙනස් කරනවා නම් හදාගන්න පුළුවන්. මෙන්න මේ බේසික් ටික හැදුවා. හදලා ඉවර වෙලා මම ගියා මේකේ තියෙන label කියලා එකක්. label එකට. numeric display label නෙවෙයි numeric display එකට ගියා. numeric display එකට කියලා මේකේ numeric display එක disable කරලා තිබ්බා. මම මෙන්න මෙතෙන්ට මේ meter numeric display එකට ලිව්වා අරකේ value එක ලියන්න කියලා. මේක disable කරලා තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. මම enable කරලා ඒවා digit 3කුයි දශම ස්ථාන 2කුයි පාවිච්චි කරලා මෙන්න මේකට එන value එක පෙන්වන්න මෙතන. හරිනේ decimal points 3යි sorry decimal point 2යි full digits 3යි මේක තමයි පෙන්වලා තියෙන්නේ right එතකොට මේ meter එක සම්පූර්ණ මෙතන animate කරයි. ඒතර වෙන මොකුත් කරන්න දෙයක් නැහැ variable එක create කරලා meter එක ඕන විදිහට හදාගත්තම මෙතන meter එක පැහැදිලිව පෙන්නයි. ඊට පස්සේ මම ගියා මෙන්න මෙතෙන්ට. මේ bin එකේ level එක කොහොමද පෙන්වන්නේ? bin එකේ level එක පෙන්වන්න මම ගත්තේ නෑ වෙන මොකුත් special equipment එකක්. මම කරේ ගත්තා මෙන්න මෙතන තියෙන rectangular block එකක් අරගෙන මම ඇඳලා මෙන්න මෙහෙම box එකක්. right මෙහෙම box එකක් ඇඳලා
ඇඳලා ඉවර වෙලා මම මේ box එක config කරා. මේකට දුන්න animation. මේක double click කරා. double click කරපුවම මම මේකේ තියෙනවා animation වල මම ගියා fill animation fill කියලා එකට ගියා. fill එකට ගියපුවම අහනවා fill කරන්නේ මොන පැත්තටද? ඒ කියන්නේ enable vertical fill animation or enable horizontal fill animation. දැන් මේකට horizontal animation දීලා හරියන්නේ නැහැ නේ. මේකට vertical animation දෙන්න ඕන. මම vertical animation click කරා. එතකොට අහනවා මොකද්ද variable එක set කරා. ඊට පස්සේ අන කොහෙන්දලා කොහෙටද කරන්න ඕන? background එක මොකද්ද වෙන්න ඕන? මෙන්න මේ ටික set කරා. එතකොට මම වෙනස් වෙන variable එකක් හදාගත්තා. හරියම ලේසි වැඩ මෙතින් අර කතා කරපු දේවල් ටිකම තමයි fill animation එකට ගියා, enable vertical fill animation, bin weight එක, මෙන්න මෙතන තමයි values වෙනස් වෙන්නේ, background color එක මේකේ background එක තිබේ orange color එකක්, fill වෙන color එක මොකද්ද? ඒ ඔක්කොම fill color ඔක්කොම හදන්න පුළුවන්. ඔයාලට කැමති විදිහට මේකේ තියෙනවා fill color එක හදන්න පුළුවන්. color enable color animation, fill color එක මම fill color එක default අරන් තියෙන්නේ. fill color එක හදන්න පුළුවන්. ඉන්නවා පෙන්නන්නේ. right. එතකොට කැමති විදිහට මෙන්න මේ fill කරගන්න පුළුවන්. එතකොට මම මෙන්න මේ ටිකත් මේ විදිහටම පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේක තමයි මම මගේ display එකේ පාවිච්චි කරපු basic දේවල් ටික. එහෙනම් මෙතන මේ පෙන්නපු දෙකත් එහෙම තමයි. right. ඊට අමතරව ඔයාලා දැක්ක මෙන්න මෙතන පෙන්නලා තියෙනවා අර processing ද ready ද එහෙම නැත්නම් අපි පෙන්නනවා තව mixing කියන words ටිකක් පෙන්නවා. මම ඒකට පාවිච්චි කරා පුංචි technology එකක්. ඒක ගොඩක් ක්‍රම තියෙනවා පෙන්වන්න. මම මෙතෙන්ට පාවිච්චි කරේ ඇත්තටම වෙන මොකුත් නෙමෙයි. මේකේ පාවිච්චි කරේ string එකක්. ඒකට අපි ගත්තොත් string display එකක් පාවිච්චි කරනවා double click කරලා පෙන්නන්න මේක. right. මේ තියෙන්නේ නැත්නම් n state lamp වලට යන්නත් පුළුවන් string යන්නත් පුළුවන්. මම කිව්වේ n කියලා n state lamp කියලා කියන්නේ status කීපයක් පෙන්වන lamp එකක්. එතකොට මම අරන් තියෙන මේකේ status 3ක් පෙන්වන lamp එකක්. status 3 නෙමෙයි status 32ක් වෙනකම් පෙන්වන්න පුළුවන්. පෙන්නලා මගෙන් අහනවා මේ status වෙනස් වෙන්නේ කොහෙන්ද කියලා. මම පෙන්වනවා bit වලින්. එතකොට bit 3ක් තියෙන නිසා මට පෙන්වනවා bit දෙකක්. ඒ කියන්නේ bit දෙකක් පාවිච්චි කරොත් status 3ක් පෙන්වන්න පුළුවන්. හරි එහෙම තමයි bit ගාන වැඩි වුණොත් මේකේ ඔයාලට පේනවා ඇති මෙතන ඊට වඩා වැඩි bit ගානක් arrange කරගන්න සිද්ධ වෙනවා. එතකොට පෙන්වන්නේ bit 3ක් ආවා. 7ක්. දැන් උදාහරණයක් තමයි 16ක් ගත්තොත් මෙතන ඉන්න bit 4ක්. එතකොට මේ bit 4 එනේ මේ bit 4 combine කරලා තමයි මෙන්න මේ කතා කරන status ටික හදාගන්නේ. ඉතින් මම පාවිච්චි කරේ 3ක්. එතකොට මම එතෙන්ට පාවිච්චි කරා boolean 1 සහ boolean 2 වල දැක්ක පස්සේ පාවිච්චි කරා මගේ boolean 1 සහ boolean 2 කියන boolean දෙක අරගෙන තියෙනවා. මෙන්න මේ boolean දෙකේ ඇත්තටම පෙන්නන්නේ මෙන්න මොකුත් නෙමෙයි මම program එකකින් පෙන්නන්නම්. මම පොඩි හොර වැඩක් කරලා තියෙන්නේ මේ මේකේ status පෙන්නන්න. ඊට පස්සේ boolean 1 boolean 2 boolean 1 boolean 2 කියලා කියන්නේ m100 සහ m101. එතකොට මෙන්න මේක ක්‍රියේට් කරගෙන මේ ලොජික් එක හදාගෙන ඉවරලා ගියා ලේබල් වලට ගිහිල්ලා පෙන්නවා ස්ටේටස් ලේබල්. ඒ කියන්නේ එකම ඉන්පුට් එකක්වත් දෙන්නේ නැත්නම් කියන්නේ ස්ටේටස් එක 0 නම් මොකද්ද ඩිස්ප්ලේ කරන්න ඕන. ස්ටේටස් එක 1 නම් මොකද්ද පෙන්වන්න ඕන. ස්ටේටස් එක 2 නම් මොකද්ද පෙන්වන්න ඕන. ඒ කියන්නේ මොකද්ද මේ ස්ටේටස් වෙන්නේ? ඉන්පුට් දෙකම බිට් දෙකම ඔෆ් නම් මෙන්න මේක පෙන්වන්න ඕන. අන්තිම බිට් එක ඔන් නම් පෙන්වන්න ඕන කවුද? සිස්ටම් රෙඩි කියන එක. bit දෙකම on sorry bit දෙකෙන් තියෙන්නේ bit දෙකම off නම් පෙන්වුවා processing එක bit එකක් ඒ කියන්නේ least bit එක on නම් පෙන්වුවා mixing එතකොට most bit එක on නම් පෙන්වුවා වෙන එකක් right mixing system ready මේ දේවල් ටික පෙන්වුවේ අපේ bit arrangement එකත් එක්ක ඒකට බොහොම සරලව මේ වැඩේ කරගත්තා කළා තමයි මෙතන පෙන්වුවේ මම program එකේදී PLC එකේ program එකට මම add කරගත්ත පුංචි line එකක් ඔන්න ඔය කතන්දරේ පෙන්වන්න ඕන නිසා මේ තියෙන PLC program එක. එතකොට මේ PLC program එකට මම add කරගෙන තියෙනවා පුංචි line දෙකක්. අන්තිමට මම හිතන්නේ add කරේ මේ දෙක. ඔව්. මේ පෙන්නලා තියෙන මෙන්න මොකද නෙමෙයි. අපි කතා කරන graph set chart එකේ status x1 කියලා කියන්නේ system ready කියන එක. එතකොට x1 ඇවිල්ලා තියෙන ඕනම වෙලාවක m0 m100 on. ඊට පස්සේ x6 කියලා කියන්නේ ඔයාලට මතක ඇති processing එහෙම නැත්නම් mixing කියන එක. ඒ mixing step එකේදී m101 on කරගත්තා. ඒකට මේ දෙක නැති හැම වෙලාවකම මම display කරන්න දැම්මා processing කියලා. එහෙම නෙවෙයි ඔයාලට මීට වඩා වෙනස් දෙයක් කරන්න පුළුවන් ඕන නම්. එක එක step එකේ ඊට අදාළ දේවල් පෙන්වන්න පුළුවන් ඕන නම් time count එක පෙන්වන්න පුළුවන්. මේක ඔයාලා සම්පූර්ණයෙන්ම ඔයාලට කැමති විදිහට animate කරගන්න පුළුවන්. environment එකක්. එහෙනම් මෙන්න මේ ටික කරා මම මේ program එක මෙතනින් එහාට
මේ ටික ඇනිමේට් කරා ඇනිමේට් කළා තමයි මම ඉතින් එහාට අරගෙන ගියේ. එතකොට බොහොම සිම්පල් වැඩක් කරේ. මේක තමයි බේසික් කරපු මෙතඩ් එක. මීට අමතරව කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් මම මේ කරේ නැහැ අතර මේ ටයිම් ඩියුරේෂන් නැත් එක මේක එක්ස්ප්ලেইন කරගන්න බැරි වෙයි කියන එකට. එකක් තමයි අපිට පුළුවන් එලාම් පේජ් එකක් ජෙනරේට් කරන්න. එලාම් පේජ් එකක් ජෙනරේට් කරනවා කියලා කියන්නේ මේ process එක ඇතුලේ අපිට ඩිෆයින් කරන්න පුළුවන් මෙන්න මේ levels වලදී එලාම් වෙන්න පුළුවන්. process එක delay වෙනවා නම් එලාම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අපි හිතමු ඇත්තටම ඔය කතා කරන පම්ප් එකක් ට්‍රිප් වෙලා නම් එලාම් වෙන්න පුළුවන්. ඒ එලාම් ටික අපිට පුළුවන් මෙන්න මේ එලාම්ස් and events වලදී ප්‍රෝග්‍රෑම් කරන්න. එතකොට මෙතන ගිහලා එලාම් ගෲප් එකක් ක්‍රියේට් කරනවා. එලාම් ගෲප් එකක් ක්‍රියේට් කරලා ඒ එලාම් ගෲප් එකට මොනවද වේරියබල් ඒ වේරියබල් වල මොන ලෙවල් එක පැනනට පස්සේ එලාම් එකක් දෙන්නවා. දැන් උදාහරණයක් තමයි අපි ගත්තොත් අපි හිතමු මික්සර් මෝටර් එකේ ස්පීඩ් එක අපි මොනිටර් කරනවා. ස්පීඩ් එක එක්තරා දුරට වැඩි වුණොත් අපි එලාම් එකක් ජෙනරේට් කරනවා. මික්සිං ස්පීඩ් is too high. කැමති දෙයක් එලාම් එකක් විදිහට ජෙනරේට් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ එලාම් ගෲප්ස් වල එලාම් ගෲප්ස් හදා ගන්න පුළුවන්. එලාම් ගෲප්ස් හදලා එලාම් ගෲප්ස් ඇතුලේ එලාම් ජෙනරේට් කරන්න පුළුවන්. ඒ එලාම්ස් වලට වේරියබල් දෙන්න පුළුවන්. අපි ක්‍රියේට් කරගනිපු වේරියබල්ස්ම තමයි මේ. පම්ප් එක ට්‍රිප් එක වෙන්න පුළුවන්. මම දාගෙන නැහැ මේ ටික. පම්ප් ට්‍රිප් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බින් එකේ වේට් එක වැඩි වෙන්න පුළුවන්. මේ ඕනම එකක් එලාම් එකක් විදිහට ක්‍රියේට් කරන්න පුළුවන්. ක්‍රියේට් කරලා අපිට පුළුවන් පේජ් එකක් ඇසයින් කරගන්න. පේජ් එකක් අලුතින් පේජ් එකක් ඇසයින් කරලා ඒ පේජ් එකට මෙන්න මේ එලාම් ටික ඇඩ් කරන්න පුළුවන්. වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. අපිට කෙලින්ම ඉන්සර්ට් කරන්න පුළුවන් එලාම් පේජ් එකක් මේ තියෙන එලාම් සමරි එක. එතකොට මෙන්න මේ එලාම් සමරි එක කෙලින්ම ටූල් එකක් විදිහට ගන්න පුළුවන් පේජ් එකට ගත්තම අර ඇසයින් කරපු වේරියබල්ස් ටිකේ ඒ අවස්ථාවවලදී මෙන්න මේවා පෙන්නයි. එහෙම නැත්නම් මේ log එක ගන්න පුළුවන්. මේකේ log එක එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඕන නම් තව ටිකක් එහාට ගියොත් මේ log එක automatically print කරන්න පුළුවන්. printer එකක් connect කරලා තියෙනවා නම් touch screen එකට. එහෙම නැත්නම් email කරන්න පුළුවන්. වැඩ ගොඩක් තියෙනවා. ඉතින් හැට කරගෙන යනවා. ඒක තමයි එක. ඊට අමතරව තව ගොඩක් දේවල් තියෙනවා. මම මේක පෙන්නෙන්නේ නැහැ. මට try එකක් දෙන්නම් බලන්න ඔයාලට මේ මේලාව ඉන්න නිසාම පෙන්වන්න. අපිට පුළුවන් ඕන නම් මෙන්න මේකට trend එකක් ගන්න. trend එකක් කියලා කියන්නේ historic data ටිකක් ගන්න පුළුවන්. මම මේ trend එකක් ගන්න try කරන්නම්. මම දන්නේ නැහැ කොච්චර දුරට මේක ඉඳ තියෙන සාහරියද කියලා. මම මෙතන trend එකක් ගත්තා. trend එකක් ගත්තම මේ තියෙන trend එක. trend එකේ පෙන්වන්නේ මේක ඕන වෙන page එකකට ගන්නත් පුළුවන්. ට්‍රෙන්ඩ් එකේ පෙන්නන්නේ වෙන මුකුත් නෙමෙයි. අපි කතා කරන අපි මේක ට්‍රෙන්ඩ් එක ඩබල් ක්ලික් කරලා අපිට පුළුවන් ට්‍රෙන්ඩ් එකේ වේරියබල් ටික සෙට් කරන්න, ට්‍රෙන්ඩ් එක කන්ෆිග් කරන්න පුළුවන්. එතකොට ට්‍රෙන්ඩ් එකේ පෙන්නන්නේ අපි මේ කතා කරන වේරියබල් තියෙනවා නම් මේ වේරියබල්ස් ටික කොහොමද වේරි වෙන්නේ? එහෙම නැත්නම් ඉතින් data logging වල තමයි සාමාන්‍යයෙන් තියෙන ඒ data logging group එකක් හදලා ඒ data logging group එක ඇතුලේ මේ වගේ variable ටික create කරලා නම් trend එකේ ඉන්න properties ටික තියෙනවා, trend graph එක තියෙනවා, අපිට පුළුවන් trend එකට තියෙන variables මොනවද කියලා assign කරලා trend එකක් ගන්න පුළුවන්. මේවා වෙන වෙනම කතා කරන්න ඕන දේවල්. එතකොට මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. මේ එකක් විතරක් නෙමෙයි. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. සමහරක් වෙලාවට අපිට page මාරු කරන්න සිද්ධ වෙයි. automatically page මාරු කරන්න පුළුවන්. ඒ දැනට අපි මේක page එකක් නේ තියාගෙන තියෙන එක panel එකක් නේ. මේ වගේ panel ගොඩක් ගන්න පුළුවන්. තව තියෙනවා pop up panels. pop up panel එක කියලා කියන්නේ ඒක button එකක් press කරපු ගමන් pop up වෙන button එකක්. එතන PLC එකේ මොන හරි input එකක් ආපු ගමන් panel එකක් pop up වෙනවා. එතන මෙතන තියෙන panel එක උඩින් panel එකක් එනවා. අපි කිව්වා මේක pop up windows. එතකොට pop up windows ටික program කරන්න පුළුවන්. අපි මෙතන pop-up windows. අපිට pop-up windows program කරලා තියන්න පුළුවන්. ඒවා event එක වැඩ කරන්න පුළුවන්. master panels change වෙන හදා ගන්න පුළුවන්. ඊට අමතරව දැන් මේක data enter කරන එක ගැන මට ඔයාලට ප්‍රශ්න නැහැ නේ. මත අපි හිතමු weight එක enter කරන්න ඕන නම් weight එකේ limit එකක් enter කරන්න ඕන නම් ඔයාලට පුළුවන් input mode එක දාලා input mode එක ගිය සැරේත් අපි කරා pop-up display එකක් තිබ්බනම් මෙතන ඉබේම display එක pop-up වෙයි, pop-up වෙලා data එකක් enter කරන්න පුළුවන්. එතකොට මේකේ තියෙන මේවා programming නෙමෙයි ඇත්තටම configuration එකක්. මේ තියෙන values, මේ තියෙන කතා කරන tools පාවිච්චි කරලා අපිට පුළුවන් මේකේ configuration එක හදා ගන්න. configuration එක හදාගත්තා මේක අපේ තනි project එකක්. අපිට මේ project එක පුළුවන් export කරන්න අපේ touch screen එකට මම ක්‍රම කීපයක් වෙනවා. කළා මේක run කරා නම් වැඩි ඉවරයි. මේ තමයි build time environment එක. මේ build time environment එකේ අවශ්‍ය ගොඩාක් තියෙනවා. මේක කිව්වේ බොහොම පොඩි ප්‍රමාණයක්. මේ විතර වඩා සෑහෙන ප්‍රමාණයක ෆන්ක්ෂන්ස් මේක ඇතුළේ තියෙන. සමහරක් වෙලාවට ස්ක්‍රීන් zooming, ස්ක්‍රීන් ස්ලයිඩින්, එහෙම නැත්නම් මේ සමහරක් වෙලාවට අපිට පුළුවන් symbols create කරන්න. මෙතන පෙන්වෙන්නේ symbol create කරන්න පුළුවන් මෙන්න මේ පෙන්වන display area එකකින් පිට. එතකොට අපිට ඕන නම් මේ display area එකේදී අපිට අවශ්‍ය බටන් එක press කරොත් මේ පිට තියෙන symbol එක මෙතනට ගෙනලා පෙන්වන්න පුළුවන්. එතකොට මේ වගේ movement සෑහෙන ප්‍රමාණයක් කරන්න පුළුවන්. එතකොට මේ වගේ තියෙනවා මේ HMI එකක් ගත්තොත් HMI එක කස්ටමයිස් කරන්න පුළුවන් මෙතන ගොඩාක් පැකින් කියන්න පුළුවන් දේවල් නෙමෙයි. මේකත් මේ වගේ මේක process එකක්. ඒකේ ඇත්තටම සමහරකට වඩා තනින්නුත් මේක තනියෙන් help එකක් වගේනක් කරන්න පුළුවන්. basically ගත්තොත් අපි කරේ අද මෙන්න මේ අර පෙන්නපු
variable ටික PLC එක ඇතුළේ තිබිච්ච variable ටික ඔක්කොම export කරා. එහෙම නැත්නම් ඔක්කොම import කරගත්තා. මෙන්න මේ කතා කරපු HMI එක ඇතුළට කරලා අපි අපට කැමති විදිහට මේක display කරන්න, customize කරගන්න. එතකොට මේ තියෙන්නේ අපි real time value, real time values පෙන්වන HMI එක. එතන මේක තමයි HMI එක. ඉතින් මේ environment එකම අපට ඕන නම් ගන්න පුළුවන් PLC environment එකක්, PC environment එකක් ඇතුළත. ඒ කියන්නේ PC එකක software environment එකක් ඇතුළත අපි අනාගතේ බලමු එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියන එක. දැනට අද දවසේ මම කරන්න කියන හදපු දේවල් ටික තමයි මේ තියෙන්නේ. basically මට අවශ්‍ය වුණේ මම පෙන්නපු දේ මම මේ project එකේදී අපි කතා කරගෙන ගියපු setup එකේ පෙන්නපු දේවල් ටික ඔක්කොම එක platform එකකට ගත්ත එක තමයි කරේ. එතකොට අලුත් දෙයක් කිසිම දෙයක් කරලා නැහැ. මෙන්න මේකේ configuration විතරයි මම කරලා තියෙන්නේ. මේ configuration එක කරන්න මහ ලොකු knowledge එකක් ඕන නැහැ. ඕන කෙනෙකුට බොහොම සරලව කරන්න පුළුවන් වැඩක්. මේකේ තියෙන complex දේවල් අපි ගියහදී කතා කරලා සමහරකට scripting අපි දවසේ වෙනම කතා කරමු. එතකොට මේක තමයි basically අද මම ඔයාලට ප්‍රසන්ට් කරේ. එතකොට මේ වෙනකොට ඔයාලා දවස් 12ක්, පැය 12ක්, පැය sessions 12ක් කරලා තිනවා. මේ පැය 12 ඇතුළත මම බොහොම basic level එකේ ඉඳලා PLC එකකට program එකක් ලියලා communication setup කරලා මේක වෙන environment එකක display කරන්න පුළුවන් වෙන විදිහට අවශ්‍ය environment එක හදලා දුන්නා. මම හිතන්නේ ඒකත් ඔයාලා follow කරයි විදිහටම. එතකොට මගේ මුලින්ම පොරොන්දු වුණේ මම මේ basic මෙන්න මේ level එකට අරගෙන ඉන්නම් කියන එක. එතකොට පැය 12ක් වුණාට පැය 12 ඇතුළත අපි සෑහෙන ලොකු ගමනක් ගියා. මම හිතන්නේ ඔයාලත් මාත් එක්ක වැඩ කරා එකත් එක්කම එහෙම කළා අපි අද මෙතෙන්ට ඇවිත් ඉන්නවා. එහෙමනම් මෙතනින් එහාට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මම මෙතනින් එහාට ප්‍රෝග්‍රෑම් එක වෙන විදිහක් කියන්නම්. ඒක දැන් අපි ඔයාලගේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න. ඇහුවට පස්සේ මම කියන්නම් කොහොමද මෙතනින් එහාට අපි මේක එලයින් කරගෙන යන්නේ කියන එක.